අද අපි එකතු වෙලා ඉන්නේ 8 ශ්‍රේණිය තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන විෂයේදී ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන දෙවෙනි පාඩමත් එක්ක මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කිරීම සහ සිතුවම් කිරීම. කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වොත් configuring and formatting a computer කියලා තියෙන්නේ. එතකොට මේක ටිකක් මේ හાર્ඩ්වෙයාර් පැත්තට බර පාඩමක්. ඒ කියන්නේ ඔයාලා පරිගණකයේ තියෙන දෝෂ සමහර දේවල් අපි කොහොමද නිරාකරණය කරගන්නේ සහ කම්පියුටර් එකේ settings කොහොමද හදාගන්නේ කියන එක ගැන අපිට මෙතනදී වැඩපිළිවෙලක් තියෙනවා නම් කොහොමද ඒවා කරන්නේ කියන එක ගැන ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? දැන් අපි බැලුවොත් මෙන්න මෙහෙම දෙයක්. දැන් සාමාන්‍යයෙන් ඔයාගේ කම්පියුටර් එකේ බැලුවොත් වෙලාව වෙනස් කරගන්න හැටි ටයිම් එක ඇඩ්ජස්ට් කරන හැටි ඊළඟට සමහර වෙලාවට ඔයාට අවශ්‍ය නම් ඔයාගේ පරිගණක ඒකකයේ දැන් මේ මුදල් ඒකකය ඒ වගේ දේවල් ඩොලර් කියන සංකේතයෙන් පෙන්නනවා නම් ඒක ඔයාට ඕනේ නම් රුපියල් වලට චේන්ජ් කරගන්න. ඔන්න ඔය වගේ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා කොහොමද ඒව කරන්න කියන එක තමයි අපි ඉගෙන ගන්නෙ. එතකොට ඉස්සෙල්ලාම බැලුවොත් කොහොමද අපේ පරිගණකයක මේ වෙලාව දිනය සහ වෙලා කලාපය කියන එක වෙනස් කරගන්න එකේ වැදගත්කම මොකක්ද කියලා අවබෝධ කරගත්තොත් පළවෙනිම දේ තමයි ඒ දේවල් ටික හරියටම සෙටප් කරගත්තායින් පස්සේ අපේ කම්පියුටර් එකේ තියෙන දිනය වෙලාව නිසා සමහර වෙලාවට අපේ කම්පියුටර් එකේ කරපු ඇක්ටිවිටීස් ඊළඟට ෆයිල් සේව් කරපු දිනවකවානු වල නිවැරදි දිනය සහ වේලාව සටහන් වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔයාලා ෆයිල් එකක් සේව් කරා නම් අලුතෙන් ෆයිල් එකක් ඔයාලා දැන් ගබඩා කරලා තියෙනවා නම් සේව් කරපු date and time තියෙනවා කියන එක මේ ගබඩා වෙනවා තියෙනවා කියන එක අපිට ගොඩක් වැදගත් වෙනවා. එතකොට software එහෙම ඔයගොල්ලෝ install කරද්දි සමහර ඒවා අපිට තියෙනවා යම්කිසි කාල සීමාවක් වෙනකන් විතරයි භාවිතා කරන්න වෙන්නේ. එතනින් එහාට අපිට ඒක නැවත ඇක්ටිවේට් කරන්න තියෙනවා නම් එහෙම නැත්නම් සමහර වෙලාවට ඔයාගේ ඔපරේටිං සිස්ටම් එක අප්ඩේට් කරන්න වුණොත් මෙහෙම පද්ධතිය යාවත් කාලින කරන්න සිද්ධ වුණොත් ඔය වගේ කාරණා සම්බන්ධයෙන් මේ පරිගණකයේ දිනේ වේලාව හරියට වැදගත් වෙනවා. සමහර වෙලාවට දිනේ වේලාව નિયમિત දවසට වඩා පස්සෙන් තියෙනවා නම් පිටිපස්සෙන් තියෙනවා නම් එතකොට ඔයාට සමහර වෙලාවට අන්තර්ජාලයට යන්නත් බැරි වෙන තැන් තියෙනවා. අනිවාර්යයෙන්ම date and time හදන්න කියලා මැසේජ් එකක් එනවා වෙබ් බ්‍රවුසර් එකෙන්. ඔය වගේ අත්දැකීම් අපි ලබනවා. ඉතින් ඔය කාරණාව නිසා අපිට මේ දිනය වෙලා කලාපය වෙලාව ඒවා හරියටම සෙටප් කරලා තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට කොහොමද ඕක කරන්නේ? ඔන්න ඕක තමයි අපි ඉස්සෙල්ලාම බලන්න ඕන දේ. මේක කරන්නේ මුලින්ම ඔයාලගේ වැඩ පොතේ තියෙනවා මේ ක්‍රියාකාරකම. මම පොඩ්ඩක් පින්තූර වලින් ස්ටෙප් බයි ස්ටෙප් පෙන්නුවොත් මේ පළවෙනියටම තියෙන්නේ ස්ටාර්ට් බටන් එක ක්ලික් කරන එක. ස්ටාර්ට් බටන් එක ක්ලික් කරාම දැන් මෙතන මේ Windows 10 කියන මෙහෙම පද්ධතිය හඳුන්වා දීලා තියෙන්නේ. එතනදී ඔයාට පුළුවන් ස්ටාර්ට් බටන් එක ක්ලික් කරාම මෙන්න මේ Windows System කියන තැනට යන්න. හරිද? Windows System කියන ෆෝල්ඩර් එක යටතේ ඔයාට තියෙනවා control panel එකට යන්න. එහෙම නැත්නම් ඔයා මෙතන start button එක ක්ලික් කරාම මෙතන control panel කියලා ටයිප් කරත් ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට control panel එකට ගියායින් පස්සේ මෙන්න මේ ස්ථානයට ඔයාලා එන්නේ. එතකොට මෙතනින් date and time කියන මේ ස්ථානය තෝරගන්න. මේ තැන ක්ලික් කරන්න. date and time ක්ලික් කරාම මෙන්න මෙතනට ඔයගොල්ලෝ එනවා. හරිද? මෙන්න මෙතනට ආවයින් පස්සේ මේ මෙතන තියෙනවා change date and time කියලා බටන් එකක්. මේක ක්ලික් කරන්න. දැන් මෙතනදී තව වැදගත් දෙයක් තියෙනවා කියන්න. සාමාන්‍යයෙන් ඔයාලගේ පාසල් පරිගණක විද්‍යාගාරයේ තියෙන පරිගණකවල ඕක කරන්න ඔයාලට permission නැහැ. මොකද ඒක සාමාන්‍යයෙන් ළමයෙකුට අපි කරන්න දෙන්නේ නැහැ ඇඩ්මිනිස්ට්‍රේටර් account එකෙන්. එහෙම නැත්නම්
පරිගණකයේ පරිපාලකයාගේ ගිණුමෙන් තමයි කරන්නේ. ගොඩක් වෙලාවට ඔයාලගේ ලැබ් එක බාර වෙන්න IT ටීචර්ගෙන් පර්මිෂන් එක ඇතුව තමයි ඔය වැඩේ ඔයාලට කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔයාලගේ පුද්ගලික පරිගණකයක නම් ඕක තනියම කරන්න පුළුවන්. හරිද? ඒක නිවැරදිව කරන්නත් ඕනේ. මේ බටන් එක ක්ලික් කරාම මෙන්න මේ වින්ඩෝ එකට ඔයගොල්ලෝ එල්ලෙනවා. ඒ කියන්නේ කැලෙන්ඩර් එකක් තියෙනවා. මේ පැත්තෙන් ඔරලෝසුවක් තියෙනවා. එතකොට මෙතනින් ඔයාලට කැලෙන්ඩර් එක ක්ලික් කරලා නියමිත දවස තෝරන්න පුළුවන්. අවුරුදු අතර මාස අතර මෙහෙම ඉස්සරහට පස්සට යන්න පුළුවන් මේ ඊතල වලින්. ආයි මෙතන තියෙනවා ඔරලෝසුව. මෙතන දිනය තේරුවෙන් පස්සේ වෙලාවක් ටයිප් කරාම ඔයාලට පුළුවන් ඒ ගැලපෙන ආකාරයෙන් වෙලාව තෝරලා ඕකේ බටන් එක ක්ලික් කරන්න. හරිද? එතකොට තව වැදගත් කාරණාවක් තියෙනවා පරිගණකයේ වෙලා කලාපය තෝරා ගැනීම. හරිද? ඒ කියන්නේ වෙලා කලාපය. මම චුට්ටක් ඒක මෙහෙම පැහැදිලි කරොත් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපේ රට පිහිටලා තියෙන අපිට තියෙන වෙලාව අනුව සමහර රටවල් වල වෙලාවල් වෙනස් වෙනවානේ. ඔයාලගේ විදේශගත ඥාතියෝ ඉන්නවනම් නේද? එයාලා කියනවනේ දැන් අපේ වෙලාව මෙන්න මෙහෙමයි කියලා. ඇයි ඒ? ඔව්. දැන් සාමාන්‍යයෙන් අපේ පෘථිවිය භ්‍රමණය වෙන අවස්ථාව අනුව ආකාරය අනුව හිරු උදාව හිරු බැසීම ඒ රටින් රටට වෙනස් වෙනවා. එතකොට ඒ කාල වකවානු ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව වෙලා කලාපයන් හැටියට බෙදලා පෙන්නනවා. එතකොට සාමාන්‍යයෙන් මේක ලෝක සිතියමක් අරගෙන බැලුවොත් මෙන්න මේ ආකාරයෙන් හරිද? සාමාන්‍යයෙන් මේක මෙන්න මේ මෙතන කහ පාට මේ මෙතනින් පෙන්නන එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා මධ්‍යහන රේඛාව ගමන් කරනවා කියලා පෙන්නනවා. ඒක සම්මතයක් විතරයි. හරිද? ඒක උපකල්පනය කරලා එතනින් නැගෙනහිරට පිහිටි රටවල් වලට එතන ඉඳලා වෙලාවල් ධන වෙලාවල් හැටියටත් එතනින් වමට පිහිටලා තියෙන මෙන්න මේ ඇමරිකාව වගේ රටවල් මේ ලෝක සිතියම අනිත් පැත්තට හරලා එනකොට ඒවා ඍණ වෙලාවල් හැටියටත් මේ රේඛාව පාදක කරගෙන හදලා තියෙන්නේ. තේරුණාද? එතකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ ක්‍රමවේදයේ අනුව බැලුවොත් එංගලන්තයට දවල් 12 නම් අපේ රටේ වෙලාව පැය 5මාරක් ඉස්සරහින් තියෙන. ඒ කියන්නේ පස්වරු 5:30 වෙනකොට ලංකාවේ වෙලාව එංගලන්තයේ වෙලාව කීයද? මධ්‍යහන 12 වෙනවා. ඉතින් ඒක නිසා අපේ මේ ටයිම් සෙටින් එක ටයිම් සෝන් එක හදද්දී මේ වින්ඩෝ එක මේ පහලින් තියෙන change time zone බටන් එක ක්ලික් කරොත් මෙන්න මෙතන තියෙනවා මේ වින්ඩෝ එකට ආවම අපිට ටයිම් සෝන් එක තෝරගන්න නම් වඩාත් ලේසි වෙනවා මෙන්න මේ වෙලා කලාපයේ වෙලා පරතරය හරියට දැනගෙන ඉන්නවා නම්. එතකොට ගොඩක් වෙලාවට නැගෙනහිර එංගලන්තයෙන් නැගෙනහිරට පිහිටි රටවල් වලට ධන ලකුණත් එංගලන්තයෙන් බටහිරට පිහිටලා තියෙන රටවල් වලට ඍණ ලකුණක් එනවා. එතකොට එංගලන්තයෙන් බටහිරට අපි බැලුවොත් ඇමරිකාව වගේ රටක වෙලාවකට ඔබේ පරිගණකය වෙනස් කරන්න ඕන වුණොත් වෙලාව ඍණ ගණන් වලට අපි යන්න ඕනේ. ඉතින් අපි ඉන්නේ ලංකාවේනේ. ලංකාවේ අපේ පිහිටලා තියෙන්නේ එංගලන්තයෙන් නැගෙනහිරට නිසා ප්ලස් මාක්ස් තියෙන පැත්තට අපි මේ drop down list එක ක්ලික් කරගෙන ගියාම ඔව් +530 එහෙම නැත්නම් පැය 5මාරක් ඉස්සරහින් තියෙන ශ්‍රී ජයවර්ධනපුර කියන මේ නගරය තේරුවා නම් හරි. ඕකේ බටන් එක ක්ලික් කරාම. හරිද? එතකොට අනිත් එක තමයි අපේ ආකෘතීන් බැලුවොත් වෙනස් කරන්න ගියාම. අපේ ආකෘතීන් වෙනස් කරන්න බැලුවොත් මොකද කරන්නේ? අපි මෙහෙම බැලුවොත් දැන් සාමාන්‍යයෙන් මෙතන තියෙනවා region කියලා එකක් නේද? මෙන්න මේ control panel එකට ගියාම ඔයාලට තියෙනවා මේ region කියන setting එක click කරලොත් මෙන්න මේ window එකට ඕගොල්ලෝ එනවා. හරිද? මෙතන ටිකක් වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි
අපේ රටේ දිනය ලියන්නේ කොහොමද? ඔව්. අපේ රටේ සාමාන්‍යයෙන් දිනය ලියන ආකාරය කොහොමද වෙන්නේ? මෙන්න මේ ෆෝමැට්ස් කියන වින්ඩෝ මේ ටැබ් එකට ගියාම මේ රීජන් කියන වින්ඩෝ එකේ ෆෝමැට්ස් කියන ටැබ් එකෙන් මෙතන අපිට දකින්න ලැබෙනවා දිනය සහ වේලාව ලියන ආකෘති අපිට තෝරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපේ පරිගණකයේ භාෂාව හැටියට අපි ගොඩක් වෙලාවට ඇමරිකානු ඉංග්‍රීසි තමයි අපි යොදාගන්නේ. මොකද ගොඩක් මේ පරිගණක නිෂ්පාදනය කරද්දී මේ මෙහෙයුම් පද්ධති විශේෂයෙන් Microsoft Windows මෙහෙයුම් පද්ධති නිර්මාණය වෙන්නේ ඇමරිකාවේ. එතකොට ඇමරිකානු ඉංග්‍රීසි තමයි ඔවුන් ගොඩක් වෙලාවට ඩිෆෝල්ට් ලැන්ග්වේජ් එක විදිහට පාවිච්චි කරන්නේ. හැබැයි අපිට කැමති නම් අපේ පරිගණකය සිංහලෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉතින් පොඩ්ඩක් ඒ වචනවල නුහුරුභාවය නිසා අපි ගොඩක් වෙලාවට අපේ ආකෘතිය ඇමරිකානු ආකෘතියෙන්ම තියාගෙන යනවා. දැන් මෙතන බැලුවොත් බලන්න ෂෝට් ඩේට් එක ලියන්නේ කොහොමද? කෙටි දිනය කෙටි ආකාරයෙන් සහ දීර්ඝ ආකාරයෙන් ලියන විදියක් තියෙනවා. දැන් කෙටි ආකාරයෙන් ලියනවා නම් චුට්ටක් බලන්න මෙතන තියෙනවා MDYYY කියලා. ඒ කියන්නේ මොකද්ද? M කියන්නේ මාසය month, D කියන්නේ day, හරිද? Y කියන්නේ ඉලක්කම් 4කින් යුතු වර්ෂය year. හොඳට බලන්න මාසය ඒගොල්ලෝ ඉස්සරළම ලියන්නේ. ඔව් ඇමරිකානු ආකෘතිය අනුව සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ලියන්නේ මාසය මුලින්ම දිනය මැද්දට අවුරුද්ද අන්තිමට. හැබැයි බ්‍රිතාන්‍ය ක්‍රමය නම් කොහොමද ලියන්නේ? බ්‍රිතාන්‍ය ක්‍රමය අනුව දිනය මුලින්ම මාසය මැදට අවුරුද්ද අන්තිමට. හරිද? දැන් අපේ සිංහල ක්‍රමයට තිබුණා නම් අවුරුද්ද මුලින්ම මාසය මැද දිනය අන්තිමට. ඉතින් ඔයාලට කැමති විදිහට ඒක චේන්ජ් කරන්න පුළුවන් මේ drop down list එකෙන්. මේ හැම එකක්ම එහෙමයි. එතකොට මෙතන බලන්න first day of week කියන්නේ හරිද? දැන් සතියේ සමහර වෙලාවට දැන් weekend එකට අපි සෙනසුරාදා ඉරිදා ගන්නවා නම් සතියේ පළවෙනි දවස විදියට සඳුදාත් ගන්නවා. නමුත් සමහර වෙලාවට සම්ප්‍රදායිකව අපි හිතනවා සතියේ පළවෙනි දවස ඉරිදා කියලා අපි අරගන්න වෙලාවල් තියෙනවා නේද? එතකොට ආන් ඒ වගේ ඔයාට ඕන නම් ඒක වෙනස් කරන්න පුළුවන්. දැන් අරාබි රටවල් ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ සතියේ පළවෙනි දවසේ වෙන්නේ මොකද්ද? ඔව් සෙනසුරාදා. මොකද ඒගොල්ලෝ සිකුරාදා ඉරිදා නිවාඩුවක් හැටියට ඒගොල්ලෝ ගන්නෙ නේද? එතකොට අරාබි රටක පාවිච්චි කරන පරිගණකයක සමහරට ඒගොල්ලන්ගේ සෙටප් එක වෙනස් කරලා තියෙන්න පුළුවන්. ඉතින් ඒවා ඒ ආකාරයෙන් තේරුවාට පස්සේ මෙතන ඕකේ බටන් එක ක්ලික් කරාම ඔයාලට ඒක ගන්න පුළුවන්. ඊළඟට මෙතන තව තියෙනවා additional settings කියලා 16. 16 additional settings කියලා ක්ලික් කරාම මොකද්ද ඔයාලට එන්නේ? මේක ඕපන් කරලා එනවා. එතකොට මෙන්න මේ වින්ඩෝ එකේ numbers කියන ටැබ් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ සංඛ්‍යා ඒවා දැක්වෙන ආකාරය නිරූපණය කරන්න. හරිද? සංඛ්‍යා දැක්වෙන ආකෘතීන් හදන්න පුළුවන් මෙන්න මෙතනින්. එතකොට මේකේ තියෙන වැදගත්ම දේ තමයි digit grouping කියන එක. ඔව් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් දැන් අපි කලින් පාඩමේදී ඉගෙන ගත්ත සංඛ්‍යා පාද ගැන. එතනදිත් මම කිව්වා ඒකක මේ එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය ආදී වශයෙන් වෙනවානේ. එතකොට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ගණිතයේදී මේ වෙනකොට ඉගෙනගෙන ඇති අපි අර 3න් 3ට ඉලක්කම් දකුණේ ඉඳන් වමට 3න් 3ට වෙන් කරනවා කලාප හැටියට. ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය, බිලියන කලාපය ආදී වශයෙන් අපි ඕක වෙන් කරනවා නේද? එතකොට සමහර වෙලාවට අපි පුරුදු වෙලා තියෙනවා කොමා දදා ඒ කලාප වෙන් කරලා ඉලක්කම් ලියන්න. සමහර වෙලාවට අපි පුරුදු වෙලා තියෙනවා කොමා ලියන්නේ නැහැ, ස්පේසස් තියලා ලියන්න. ඉතින් ඔයාගේ පරිගණකයේ ඒක දැක්වෙන්න ඕන ආකාරය එක්ක කොමාවත් එක්කද ඇපිය වෙන්න ඕන ඉලක්කම්, එහෙම නැත්නම් ස්පේසස් ආකාරයෙන්ද කියලා අන්න ඒක ඔයාලට මෙතනින් පුළුවන් සෙටප් එක හදන්න. තේරුණාද? එහෙම කරන්න පුළුවන්. ඊට අමතරව දැන් මෙතන 19 තියෙනවා
measurement system කියලා. මොකක්ද එතන වෙන්නේ? ඔව් metric කියලා මෙතනින් තියනවා නේද? ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා සමහර රටවල් දැන් අපේ රටෙත් ඇත්තටම මේ ගොඩක් වෙලාවට දැන් මේ මීටර් කිලෝමීටර් ලීටර ඒ වගේ ඒකක පාවිච්චි කරනවා. ඉස්සරම කාලේ නම් ටිකක් අපි පුරුදු වෙලා තිබුණා රාත්තල් ගැලුම් අඩි අඟල් ඒ වගේ මනින්න පුරුදු වෙනවා නේද? තාමත් අපි පොඩ්ඩක් ඒ පුරුද්ද තියාගෙන තියෙනවානේ. ඔව්. ඉතින් වාගේ පරිගණකයේත් ගොඩක් දුරට ඒ measurement system එක metric ක්‍රමයටද එහෙම නැත්නම් අර ඉම්පීරියල් යුනිට්ස් කියලා අපි හඳුන්වනවා මේ කියන්නේ අර අඩි අඟල් රාත්තල් ක්‍රමය. හරිද? ඒ ක්‍රමයට යන්න වාද කියන එක. ඒක තෝරන්නත් ඔයාලට මෙතන අවස්ථාවක් තියෙනවා. ඊළඟට බලන්න මෙතන වාට ඕන ඩිජිටල් ගෲපින් සිම්බල් එක ඊළඟට දශම ස්ථාන සාමාන්‍යයෙන් කීයක් දල වශයෙන් නිරූපණය කරන්න ඕනේද? ඊට අමතරව ඩෙසිමල් සිම්බල් එක ඩොට් එක අපි සාමාන්‍යයෙන් දශම තිතනේ ලියන්නේ. ඇතැම් රටවල් තියෙනවා දශම තිත වෙනුවට කොමාව යොදන අවස්ථාවල් තියෙනවා. දැන් දකුණු අප්‍රිකාව වගේ රටක් එහෙම හැමතිස්සෙම මේගොල්ලෝ දශම තිත වෙනුවට කොමාව පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. හරිද? ඒ එක් එක් රටවල් වල විදිහ. ඉතින් ඒවත් අපිට මෙතනදී තමන්ගේ රටේ ආවේනික විදිහට සෙටප් කරන්න පුළුවන්. ඉතින් තමන්ට ගොඩක් දුරට ඔය තියෙන සෙටප් එකම පාවිච්චි කරන්න වෙන වෙන දේවල් කරන්න යන්නත් එපා කියලා ටිකක් වගකීමෙන් මේ අවස්ථාවේදී මම කියනවා. ඒවා සේරම අපි සෙටප් කරාට පස්සේ ඇප්ලයි කියන බටන් එක ක්ලික් කරාම ඒ සියලුම සෙටප් එක ඔයා චේන්ජ් කරපු සෙටප්ස් ඔක්කොම ඇප්ලයි වෙනවා. ඊළඟට ඒ වින්ඩෝ එකේම කරන්සි කියලා අපිට තියෙනවා ටැබ් එකක්. ඔන්න අර අපි කිව්ව මුදල් ඒකකයේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. දැන් බලන්න දැනට අපිට තියෙනවා ඩොලර් කියන සංකේතය. ගොඩක් වෙලාවට අපේ පරිගණකයේ ඇමරිකානු ඩොලර් සංකේතය තමයි තියෙන්නේ. හරිද? ඩොලර් සංකේතය තමයි තියෙන්නේ. හැබැයි ඔයාගේ පරිගණකය ලංකාවේ පාවිච්චි කරන කෙනෙක් නිසා මෙතනින් අපිට RS එහෙම නැත්නම් රුපියල් කියන සංකේතය යොදන්න පුළුවන්. ලෝකයේ ගොඩක් රටවල් වල මුදල් ඒකකයට යොදා ගන්න සංකේත අපේ සිස්ටම් එකේ මේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ තියෙනවා. හරිද? එතනදී ඔයාට රුපීස් කියලා මෙතන තෝරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඕකේ බටන් එක ක්ලික් කරාම ඒක ඇප්ලයි වෙනවා. දැන් ඊළඟට අපිට තියෙනවා ගුණ ගුණාංග කියලා ඉගෙන ගන්න. හරිද? දැන් සාමාන්‍යයෙන් ෆයිල් එකක් ගැන ඔයාලා ගිය අවුරුද්දේ එහෙම නැත්නම් 7 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. හරිද? 7 වසරේදී ඉගෙන ගත්තයින් පස්සේ දැන් එතනදී අපි යම්කිසි දෙයක් තේරුම් ගත්තා ඕනම ගණුවක් හඳුනා ගන්න පුළුවන් තව කොටසක් තියෙනවා කියලා. මොකක්ද ඒකට කියන්නේ? ගොනුවේ වර්ගය අඳුනගන්නේ ගොනු දිගුවෙන්. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා එක්ස්ටෙන්ෂන් එක කියලා. හරි නේද? දැන් මෙතන තියෙනවා උදාහරණයක් text.doc කියන්නේ වදන් සැකසුම් මෘදුකාංගයකින් නිර්මාණය කරගත්ත එකක් කියලා අපිට අඳුන ගන්න පුළුවන්. ඊළඟට mypresentation.ppt කියලා දෙනවා. ඒ කියන්නේ මොකක්ද? සමර්පණ මෘදුකාංගයකින් නිර්මාණය කරගත්ත එකක් කියලාත් අපිට අවබෝධ කරගන්න පුළුවන්. හරි? එතකොට ඒක අපේ මේ ගොනුවක තියෙන එහෙම නැත්නම් ෆයිල් එකක තියෙන එක ගුණාංගයක් ඇට්‍රිබියුට් එකක් කියලා අපි හඳුන ගන්නවා. ඊළඟට තියෙනවා ගොනුවේ විශාලත්වය කියලා එකක්. ඒ මොකද්ද? ගොනුවේ විශාලත්වය ෆයිල් සයිස් එක ඒක බයිට්ස් වලින් අපි මනින්නේ. ඒ විශාලත්වය අනුව ගොඩක් වෙලාවට මෙගාබයිට්ද ගිගාබයිට්ද කියලා පෙන්නනවා. ඊළඟට ගොනුව සුරකිලා තියෙන ස්ථානය කොහෙද මේක ගබඩා වෙලා තියෙන අපේ පරිගණක පද්ධතිය ඇතුලේ. ඒක නිර්මාණය කරපු දිනය වෙනසක් කරා නම් ඒවා කොහෙද අන්තිමට කළේ? ඒකේ අයිතිවාසිකම් කාටද මේක බලන්න පුළුවන්ද? මේක එඩිට් කරන්න පුළුවන්ද? ඔය වගේ දේවල් පොදුවේ අපි කියනවා ගොනු ගුණාංග කියලා. ඒක බලන්නේ කොහොමද? හරි. ඒක බලන්නේ මෙන්න මෙහෙමයි. ඕනම ෆයිල් එකක් ඕනම ගොනුවක් ඔයාගේ කම්පියුටර් එකේ මම මේක කලිනුත් ඔයාලට පැහැදිලි කරා කලින් පාඩම් වලදී mouse එක පොයින්ටර් එක ඒක උඩට ගෙනිච්චාම right click කරන්න දකුණු බොත්තම එබුවාම හැමතිස්සෙම menu එකක් appear වෙන්නේ.
ඒ මෙනු එකේ මෙන්න මේ අංක 1 දරන මෙතනින් පෙන්නලා තියෙන පහළින්ම තියෙන properties කියන එක ක්ලික් කරන්න. properties කියන එක ක්ලික් කරාම මෙන්න මේ window එක appear වෙලා එනවා. එතකොට මොකද වෙන්නේ? ඔව්. අපිට පුළුවන් මේ බලන්න අංක 2 කියන එකේ මෙතන පෙන්නනවා අර මං කිව්වා file extension එක දකින්න පුළුවන්. ඒකෙන් හඳුනා ගන්නවා මේක මොන වර්ගයේ ගොනුවක්ද කියලා, ෆයිල් එකක්ද කියලා. ඒක විවෘත කරන්න පුළුවන් යෙදුම් මෘදුකාංගයක් මොකක්ද කියලා මෙතනින් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේක ගබඩා වෙලා තියෙන්නේ කොහෙද? මේකේ සයිස් එක කොපමණද? ඒ ගුණාංගත් දකින්නට ලැබෙනවා. ඊට අමතරව පහලින් මෙතන තියෙනවා මේ බලන්න. මේකේ තියෙන දැන් කොහොමද මේ ගොනුව අයිතිවාසිකම් කොහොමද තියෙන ඇට්‍රිබියුට්ස් හැටියට. ඒ කියන්නේ කියවීමට පමණයි. වෙන කෙනෙකුට එඩිට් කරන්නත් බෑ. ඔයාට ඕන නම් මේක read only file එකක් වගේ විතරක් කරන්න. ඒ කියන්නේ වෙනත් කිසිම කෙනෙකුට මේක එඩිට් කරන්න බැරි වෙන්න මෙන්න මේ read only කියන එක ක්ලික් කරාම මෙතන හරිය වැටෙනවා. මෙතනින් apply button එක ක්ලික් කරාම කිසිම කෙනෙකුට මේක එඩිට් කරන්න බෑ. ඔයාට විතරම ඒක කරන්න පුළුවන්. ඊළඟට මේක සාමාන්‍යයෙන් අපිට ඕනේ නම් මේ ෆයිල් එක කෙනෙකුට හොයාගන්න බැරි වෙන විදියට හංගලා තියෙනවා නම් hide කරන්න ඕන නම් මොකද කරන්නේ? මෙතන තියෙනවා hidden කියලා එකක්. මේ බලන්න hidden කියන එක ක්ලික් කරාම මේ හරිය වැටිලා මේක apply කරොත් ඒ ෆයිල් එක අපිට බැලු බැලමටම පේන්නේ නැහැ. ඉතින් මේකම ගොනු වලට විතරක් නෙමෙයි ගොනු බහලු එහෙම නැත්නම් folders වලටත් මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට කොහොමද ඔයා ෆයිල් එකක් සර්ච් කරන්නේ? දැන් සාමාන්‍යයෙන් අපිට අපේ ෆයිල් එකක් ෆෝල්ඩර් එකක් ඇතුලේ ගොඩාක් ෆයිල් තියෙනවා නම් හොයාගන්න අමාරු වුණොත් මේක හොයාගන්න ලේසිම ක්‍රම කිහිපයක් තියෙනවා. බලන්න. දැන් මේක ඇත්තටම ඕන වෙන්නේ දැන් නිතර මේ ෆයිල් එක ඕපන් කරන්න ඕන වුණොත් අපිට ලේසියම මේක සර්ච් කරන්නත් අපි ඉගෙන ගන්න තියෙන්න ඕනේ. සමහර වෙලාවට අපිට අමතක වුණොත් ෆයිල් නේම් එක ඒක හොයාගන්නත් අපිට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ගොඩක් දුරට ආසන්න වශයෙන් මේ ෆයිල් එකේ නම මතක තියෙනවා නම් එහෙමත් නැත්තම් ෆයිල් එකේ නම මතක නැත්තම් මේ ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් එකෙන් එහෙම නැත්තම් ෆයිල් ටයිප් එක අපිට මතකයි නම් වීඩියෝ ෆයිල් එකක් නම් ඔන්න අපි උදාහරණයක් ඇරෙන්න .mp4 කියලා අපිට දන්න නිසා .mp4 කියලා සර්ච් එක ගැහුවාම අපිට ඒ ආකාරයෙන් හොයන්නත් පුළුවන්. ඒක කරන්නේ කොහොමද දැන්? ඔව් මෙන්න මෙතනට ගියාම සාමාන්‍ය මේ start button එක ක්ලික් කරාම appear වෙන menu එකෙන් හරිද? අපිට file explorer කියලා මෙතනට යන්න පුළුවන් type කරලා. හරිද? නැත්නම් ඔයාලගේ my computer එක ක්ලික් කරාමත් ඒත් explorer එකට යනවා. ඊට පස්සේ මේ හැමතිස්සෙම මේකේ ඉහළින්ම පිහිටලා තියෙනවා මෙතන search bar එකක්. හරිද? මෙන්න මේ search quick access කියන තැන අපිට අවශ්‍ය කරන ගොනුවේ නම මතක නැත්නම් ගොනුවේ දිගුව file extension එක type කරන්න පුළුවන්. docx කියලා උදාහරණයක් ඇටියට මෙතන දක්වලා තියෙනවා. අපට කැමති නම් එහෙම කරන්නත් පුළුවන්. හරිද? එතකොට ඒ විදිහට කළායින් පස්සේ මොකද්ද ඊළඟට කරන්න තියෙන්නේ? අපිට ඕන නම් මෙන්න මේ this pc කියන තැනට ගිහිල්ලා අපිට ඕනේ නම් කොහෙද මේක සර්ච් කරන්න ඕනේ කියන එක දෙන්නත් පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අපි දැන් ඔය කතා බහ කරේ. ඒ අපිට අවශ්‍ය කරන පරිගණකයේ setup එක හදාගන්න විදිය සහ ෆයිල් එකක් සර්ච් කරන විදිය. දැන් අපි එනවා අපේ පරිගණකයේ තරමක් බැරෑරුම් තැනකට. දෝෂ මේ හඳුනාගෙන ඒවාට ප්‍රතිකර්ම කරගන්න විදිය සහ නඩත්තු කටයුතු කිරීම. මේකත් අතිශය වැදගත් වෙන තැනක්. දැන් සාමාන්‍ය සරල ගැටලු කිහිපයක් ආවොත් අපේ පරිගණකයේ ඒවා විසඳගන්න විදිය තමයි අපි මෙතන තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේවා
ටිකක් වැඩිහිටි පරිගණක දැනුමක් තියෙන පුද්ගලයෙක් එක්ක එක්කව වෙලා මේ වැඩේ කරන්නත් ඕනේ. හරිද? අපි බැලුවොත් දැන් අපි ඉංග්‍රීසියෙන් මේ දෝෂාවේක්ෂණයට කියනවා trouble shooting කියලා. trouble එක අඳුනාගෙන ඒකට shoot කරනවා. ඒ කියන්නේ ඒක විසඳනවා කියන එක. අනිත් එක තමයි නඩත්තුව maintenance. අපි බැලුවොත් පරිගණකයක ආශ්‍රිත දෝෂ ප්‍රධාන වශයෙන් මෙන්න මෙහෙම කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි දෘඩාංග දෝෂ. දෘඩාංග කියන්නේ මොනවද? දැන් අපි පොඩි පන්ති වලත් ඉගෙන ගත්තා. දෘඩාංග කියලා කියන්නේ පරිගණකයේ අතින් ඇල්ලිය හැකි ඇහැට පෙනෙන කොටස් ටික. ඒවායෙන් ඇති වෙන්න පුළුවන් දෝෂ වෙනම තියෙනවා. අනිත් දෝෂ වර්ගය මෘදුකාංග දෝෂ. software defects, hardware defects. එතකොට software defects වලින් මොනවාද? ඒකත් තව වර්ග දෙකකට බෙදෙනවා. යෙදුම් මෘදුකාංග දෝෂයි, යෙදුම් මෘදුකාංග දෝෂයි කියලා. හරිද? ඒ කියන්නේ යෙදුම් මෘදුකාංග කියන්නේ අපේ පරිගණකය පාවිච්චි කරලා මේ යූසර්ට එහෙම නැත්නම් පරිශීලකයාට අවශ්‍ය කරන විදිහට ලබා දීලා තියෙන උපදේශ සමූහයක්. යෙදුම් මෘදුකාංගයක් කියන්නේ ඕවා ඇති වෙන ගැටලු තමයි ඒ ගණයට අයිති වෙන්නේ. මෙහෙයුම් මෘදුකාංග කියන්නේ මෙහෙයුම් පද්ධතියක් පරිගණකයේ හાર્ඩ්වෙයාර් එක දිගටම ගනුදෙනු කරන ඒවයි දෝෂයක් ඇති වුණොත් ඒකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා අපි බලමු. ඉස්සෙල්ලාම අපි කතා කරනවා දෘඩාංග ආශ්‍රිත දෝෂ. එහෙම නැත්නම් hardware defects ගැන කතා කරනවා. මේ ගැන කතා කරන්න කලින් අපිට ඉගෙන ගන්න තියෙනවා අපේ පරිගණකයට සම්බන්ධ කරන උපාංග සම්බන්ධ කරන ස්ථාන ගැන. ඒවට අපි කියනවා කෙවෙනි කියලා. එහෙම නැත්නම් ports කියලා. හරිද? එතකොට අපේ පරිගණකයට බාහිරින් සම්බන්ධ කරන සෑම උපාංගයක්ම පරිගණක පද්ධති ඒකකයේ එහෙම නැත්නම් සිස්ටම් යුනිට් එකේ තියෙනවා මතකද මව්පූර්ව කියලා එකක් මදර් බෝඩ් එකක්. මදර් බෝඩ් එකට සම්බන්ධ කරන්නේ කෙවෙනි හරහා ports හරහා. එතකොට ඔය යටතේ මෙන්න මේ පළවෙනි එක ඉගෙන ගන්න PS2 කෙවෙනිය. PS2 port එක. මෙයාව පාවිච්චි කරන්නේ කීබෝඩ් එකයි මවුස් එකයි සම්බන්ධ කරන්න. හැබැයි අද කාලේ මේක එක්තරම්ම භාවිතා වෙන්නේ නැහැ. ටිකක් පරණ පරිගණකවල නම් මේ දෙකම අපිට දක්නට ලැබුණා. සාමාන්‍ය මේ දම් පාටට තියෙන එක කීබෝඩ් එක හයි කරන්නත්, කොළ පාටට තියෙන එක මවුස් එක හයි කරන්නත් තමයි අපි යොදාගත්තේ. හැබැයි මෙන්න මේ දැන් කාලේ ගොඩාක් කීබෝඩ් සහ මවුස් USB කෙවෙනියට සම්බන්ධ කරලා එන විදිහට එන නිසා ගොඩක් වෙලාවට මේක භාවිතාවෙන් දැන් ඉවත් වෙලා තියෙන්නේ. හැබැයි සමහර පරිගණකවල ඉඳලා හිටලා මෙන්න මේ ආකාරයට අපිට දකින්නට ලැබෙනවා. භාගයක් දම් පාටයි, භාගයක් කොළ පාටයි. හරිද? ඒ කියන්නේ දැන් ඉස්සර නම් මේ දම් පාටයකට කීබෝඩ් එක විතරයි ගහන්න පුළුවන්. ඒක නම් මවුස් එක ගහුවයි කියලා වැඩ කරේ නැහැ. මොකද මේ මදර් බෝඩ් එක ඇතුලේ සම්බන්ධ කරලා තියෙන කීබෝඩ් එකට සපෝට් කරන විදිහට. දැන් මේ කොළ පාටයකට මවුස් එක විතරයි ගහන්න පුළුවන්. ඒකට කීබෝඩ් එක ගහුවා කියලා වැඩ කරන්නේ නැහැ. නමුත් දැන් මෙන්න මේ වගේ පෝට් එකකදී කීබෝඩ් එකයි මවුස් එකයි ওই දෙකෙන් එකක් හදිස්සියකදී හරි අපිට ඒ වගේ එකක් තියෙනවා නම් ඒ දෙකම ඩිටෙක්ට් කරගෙන වැඩ කරනවා විදිහට මේ පෝට් එක නිර්මාණය කරලා තියෙනවා. ඒක නිතර දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ වගේ කීබෝඩ් එක හෝ මවුස් එක හෝ දෙකෙන් එකක් එක වෙලාවකට ගහන්න පුළුවන් වෙන විදිහට මෙහෙම පෝට්සුත් දැන් තියෙනවා. නමුත් බොහෝ දුරට මේ පෝට් එක දැන් භාවිතයෙන් ඉවත් වෙලා තියෙන්නේ. USB මේ පෝට් එක දැන් මේක ආක්‍රමණය කරලා ඉවරයි. ඊළඟට තියෙන්නේ VGA පෝට් එක. මෙයාව පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මොනිටර් එක එහෙම නැත්නම් සංදර්ශකය ස්ක්‍රීන් එක සම්බන්ධ කරන්න. මේක නිල් පාට කේබල් එකක් තියෙන පෝට් එකක්. හරිද? මේකේ සිදුරු 15ක් තියෙනවා. දෙපැත්තේ නට්ස් දෙකක් තියෙනවා මේක තද කරලා ගන්න. තද කරලා තියාගන්න. මේකත් දැන් භාවිතයෙන් ක්‍රමානුකූලව ඉවත් වෙගෙන යන්නේ. මොකද ඉස්සරහට ඔයාලා ඉගෙන ගන්නවා HDMI කියලා එකක්. දැන් කාලේ ගොඩක් පරිගණකවල ස්ක්‍රීන් එක සංදර්ශකය මොනිටර් එක HDMI කේබල් එක තමයි එන්නේ. හරිද? ඊට අමතරව ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ටර්ස් උත් සම්බන්ධ කරන්නත් අපි මේ කේබල් එක
සහ මේ පෝට් එක යොදා ගන්නවා. VGA පෝට් එක තියෙනවා ගොඩක් වෙලාවට අපේ ප්‍රොජෙක්ටර්ස් වල. හරිද? ඊට අමතර ප්‍රොජෙක්ටර් සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කරපු මෙන්න මේ කෙවෙනියට අපි කියනවා DVI කෙවෙනිය. DVI පෝට් එක. හරිද? ඇතැම් විට සමහර මොනිටර්ස් උත් මේ ආකාරයෙන්ම අපි සම්බන්ධ කරනවා මේ කෙවෙනිය හරහා. ඊළඟට මෙන්න මේක තමයි ඔය VGA පෝට් එකත් DVI පෝට් එකත් වෙනුවට දැන් භාවිතා වෙන්නේ. මේකේ විශේෂතා කිහිපයක්ම තියෙනවා. දැන් ඉස්සෙල්ලා මේ කතා කරපු මේ පෝට්ස් දෙකේම මේ VGA පෝට් එකත් DVI පෝට් එකේ විශේෂතාවයක් කියලා තියෙන්නේ රූපය පමණයි යවන්න පුළුවන්. හැබැයි ශබ්දයයි රූපයයි දෙකම මේ පෝට් එක හරහා යවන්න පුළුවන් HDMI හරහා. අනිත් එක තමයි රූප රාමු visuals අර දෙකටත් වඩා ඉතාම පැහැදිලි. රූප රාමු අර visuals දෙකට මේ visuals අර posts වලින් ලැබෙනවටත් වඩා පේනවටත් වඩා ඉතාම පැහැදිලි. හරිද? එතකොට HDMI කියන්නේ ගොඩක් වෙලාවට අද කාලේ රූපවාහිනී යන්ත්‍රවලටත් සම්බන්ධ කරන්න මේ කෙවැනිය පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට ඔයාලගේ පරිගණකය මේ TV එකකට හයි කරන්න ඕනේ වුණොත් ඔයාගේ පරිගණකයේ තියෙන වීඩියෝ එකක් TV එකෙන් බලන්න ඕන වුණාම අපිට පුළුවන් HDMI කේබල් එක කරා ඒක පාවිච්චි කරලා ගන්න. එතකොට රූපවාහිනියෙන් තමයි අපිට ශබ්දය ඇහෙන්නේ. ඔයාගේ පරිගණකයෙන් ශබ්දය ඇහෙන්නේ නැහැ. විෂුවල් එකයි සවුන්ඩ් එකයි දෙකම අපට ඇහෙනවා රූපවාහිනිය හරහා. මොකද මේ කේබල් එකේ මේ පෝට් එකේ විශේෂත්වය රූපයයි ශබ්දයයි දෙකම යවන්න පුළුවන්කම තියෙන නිසා. ඊළඟට ඔන්න ජනප්‍රියම පෝට් එක USB පෝට් එක. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ මේක දකිනවා ෆෝන් චාර්ජර්ස් වලට දැන් පාවිච්චි කරනවා. ඒ මොකද සාමාන්‍ය වෝල්ට් 5ක විදුලියක් මේක ඔස්සේ ගමන් කරනවා. ඉතින් USB කෙවෙනිය හොයාගත්ත එකෙන් දැන් ගොඩාක් කෙවෙනි අපෙන් භාවිතයෙන් ඉවත් වෙන පටන් ගන්න තියෙනවා. උපකරණ විශාල ප්‍රමාණයක් දැන් මම හිතන්නේ මේකට සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙනවා. 3000 ගානකටත් එහා ගිය උපාංග ලෝකේ මේ කෙවෙනිය ආශ්‍රිතව නිර්මාණය කරලා තියෙනවා. අනිත් එක අධික වේගයෙන් දත්ත ගමනාගමනය සිද්ධ වෙන නිසා මේක ගොඩාක් ජනප්‍රිය උපාංගයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට මෙන්න මේකට අපි කියනවා RJ45 කෙවෙනිය. එහෙම නැත්නම් ඊතර්නෙට් කෙවෙනිය කියලාත් අපි හඳුන්වනවා. ගොඩක් වෙලාවට මෙයාව පාවිච්චි කරන්නේ නෙට්වර්ක් සම්බන්ධ කරන්න. ඒ කියන්නේ පරිගණකයක් ජාලයකට සම්බන්ධ කරන්න, නෙට්වර්ක් එකකට සම්බන්ධ කරන්න නෙට්වර්ක් කේබල් එක හයි කරන්නේ මේ පෝට් එකට. හරිද? ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දකිනවා නම් රවුටර්ස් වල මෙන්න මේ උපාංගය දක්නට ලැබෙනවා. හරිද? ඊළඟට තව එකක් තියෙනවා ඊසාටා කෙවෙනිය කියලා. එයාව ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ external storage එකක්. එහෙම නැත්නම් මේ බාහිර ආචයන උපාංග සම්බන්ධ කරන්න. ඒ කියන්නේ external hard disk එකක් විදිහට සම්බන්ධ කරන්න අපි මෙයාව පාවිච්චි කරන්නේ. නමුත් අපිට අවශ්‍ය නම් එයාව USB port එකක් විදිහටත් යොදා ගන්න අවස්ථාවකුත් තියෙනවා. හරි? ඒ shape එක ටිකක් ඒකට ගැලපෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේක HD audio කෙවෙනි. දැන් සාමාන්‍යයෙන් මෙතන අපේ පරිගණකයේ තියෙන sounds speakers ඒ දේවල් සම්බන්ධ කරන්න මේ කෙවෙනි පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් අපිට ගොඩක් වෙලාවට මෙන්න මේ තුන විතරයි දකින්නට ලැබෙන්නේ. නිල් පාටයි, කොළ පාටයි, රෝස පාටයි. නිල් පාට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඔයා වෙනත් සංගීත භාණ්ඩයක් එහෙම නැත්නම් වෙනත් උපකරණයක තියෙන සවුන්ඩ් එකක් ඔයාගේ පරිගණකයේ ඇතුළට ගන්න ඕන වුණොත් මේ ලයින් ඉන් කියලා මේක හඳුන්වනවා නිල් පාටින්. ඒකට යොදා ගන්නවා. කොළ පාට සාමාන්‍යයෙන් යොදාගන්නේ ස්පීකර්ස් වලට. එහෙම නැත්නම් හෙඩ්ෆෝන් එකට. දැන් මෙන්න මේ දෙක මේ කොළ පාට එක සහ රෝස පාට එක ගොඩක් වෙලාවට ඔයාගේ පරිගණකවල ඉස්සරහිනුත් දකින්නට ලැබෙනවා වෙන්න පුළුවන්. ෆ්‍රන්ට් ඔඩියෝ කියලා අපි ඒවා හඳුන්වනවා ෆ්‍රන්ට් ඔඩියෝ පෝට්ස් කියලා. එතකොට කොළ පාට එක හයි කරන්නේ ස්පීකර්ස් වලට. එහෙම නැත්නම් හෙඩ්ෆෝන් එකට. රෝස පාට එක අපි හයි කරනවා මයික් එකට. හරිද? ඒ සම්මත වර්ණ තුන. ඔය තුන තමයි ගොඩක් වෙලාවට ඔයා දකින්නේ. හැබැයි මේ තුන මොනවද?
ඔව් අපිට පුළුවන් ඔයගොල්ලෝ අහලා ඇති surround sound systems. එහෙම නැත්නම් ඒ කියන්නේ යම්කිසි ගයක් කර ආවරණය වෙන ආකාරයෙන් ස්පීකර්ස් පහක් වැඩිපුර සම්බන්ධ කරලා වැඩිපුර අපිට සවුන්ස් හොඳට අහන්න ඕන වුණොත් ඔයාගේ පරිගණකයේ ඔස්සේ සින්දු අහන්න ඒව කරන්න ඕනේ වුණොත් මෙන්න මේ පෝට්ස් තුන ගන්න පුළුවන්. ඉතින් මේ සවුන්ඩ් කාඩ් එක නැත්තම් ඔයාගේ පරිගණකයේ මව්පූරුවේ ඔයාට කැමති නම් ඒක වෙනම හයි කරගන්නත් පුළුවන්. ඉතින් අර සබ් වූෆර් එකක් තවත් අමතර ස්පීකර්ස් දෙකක් සම්බන්ධ කරන්න මේ කෙවෙනි පාවිච්චි කරනවා. හරිද? ඊළඟට මේක අපි හඳුන්වනවා parallel port එක කියලා. දැන් මේ parallel port එක මේකත් භාවිතයෙන් දැන් ඉවත් වෙලා තියෙන්නේ. දැන් සෑහෙන්න අපිට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්සර කාලේ printers සම්බන්ධ කළේ මෙන්න මේ port එක හරහා. මේක තමයි සාමාන්‍ය අපේ පරිගණකවල අපිට දකින්නට ලැබුණු දිගම port එක. හරිද? මේකේ මේ සිදුරු 25ක් තිබුණා. දැනුත් ඉඳලා හිටලා පැරණි පරිගණකවල තියෙනවා නම් දක්නටත් ලැබෙනවා. එතකොට මයික්‍රෝ USB කෙවෙනිය කියලා තියෙනවා. ඒක මොකද? ඔව් දැන් ගොඩක් වෙලාවට ඔයාලගේ ජංගම දුරකථන වල නම් මේක දක්නට ලැබෙනවාමයි. දැන් සාමාන්‍යයෙන් ඔයාලගේ ජංගම දුරකථන වලට නම් මේ මයික්‍රෝ USB port එක අපි සම්බන්ධ කරනවා. මේකෙත් විවිධ වර්ග තියෙනවා. හරි? A type, B type, C type කියලා නේද? ඔව්. ඒ මයික්‍රෝ USB කෙවෙනි භාවිතා කරන්නේ මොකද අර USB කෙවෙනියම වෙන කාර්යම තමයි. හැබැයි අර ප්‍රමාණයෙන් චුට්ටක් කුඩායි. ඉතින් ඒකම අනිත් පැත්ත සමහර වෙලාවට සාමාන්‍ය USB port එකකට සම්බන්ධ කරන මේ විදිහට දෙනවා. මොකද ගොඩක් ඔය phone chargers වලට පාවිච්චි කරන එකයි. ඊට අමතරව ඔය MP3 player ඊළඟට සමහර printers වලටත් මේක පාවිච්චි කරන. ඒ වගේම digital camera වලත් මේක දකින්නට ලැබෙනවා. smart devices වල අපිට මේ micro USB port එක දකින්නට ලැබෙනවා. මේක මොකද්ද? සාමාන්‍ය මේක laptops වල නම් අපිට side එකෙන් දක්නට ලැබෙනවා. ඒ නැතත් ගොඩක් වෙලාවට අපිට මේක එළියෙන් හයි කරගන්න පුළුවන්. අපි මේකට කියනවා SD card reader කියලා. හරි? memory chips. දැන් සාමාන්‍ය ඔයාලගේ ජංගම දුරකථන වල ගොඩක් වෙලාවට tablet පරිගණක වලටත් මේ memory chips දාන්න පුළුවන්. ඒකේ තියෙනවා read කරන්න තමයි අපි මේක යොදා ගන්න. හරිද? එහෙනම් කෙවෙනි අපි හඳුනාගෙන තියෙන්නේ. දැන් පොඩ්ඩක් අපි යන් දෘඩාංග ආශ්‍රිත දෝෂවලට. හරි. දැන් පළවෙනියටම කියන්න ඕන දේ තමයි මේ හැම දෙයක්ම පරීක්ෂා කරන්න යන්න කලින් තමන් ටිකක් පරිගණක ගැන දන්න කියන කෙනෙක් එක්ක මේ හැම දෙයක්ම පරීක්ෂා කරන්න ඕනෑ කියන එක තේරුම් ගන්න. හරිද? එතකොට ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන දේ තමයි ඔයාගේ කම්පියුටර් එක ඔන් වෙන්නේ නැත්තම් ඉස්සෙල්ලාම අපි චෙක් කරලා බලන්න ඕනේ මොනවද? හරි? අපි ඉගෙන ගන්න යන පළවෙනි ගැටලුව. පරිගණකය ඔන් වෙන්නේ නැහැ. power button එක press කරාට ඔන් වෙන්නේ නැහැ. එහෙමනම් සමහර විට අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි ඉස්සෙල්ලාම කොයි දේ කරන්න ගියත් විදුලි රැහැනක් පරීක්ෂා කරන්න යද්දී මොකද්ද? ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි කරගෙන ඉන්න ඕනේ. හරිද? මේන් සප්ලයි එක විසන්ධි කරගෙන ඉන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ඔයාට විදුලි සැර වදින්න ඉඩකඩ තියෙනවා. ඒක අතිශය වැදගත්. හරිද? ඒකයි මම කිව්වේ මේ පාඩමේදී ඉගෙන ගන්න කරුණු කාරණා ඔයාලා වැඩිහිටි කෙනෙක් එක්ක පරිගණක කටයුතු ගැන දන්න කියන කෙනෙක් එක්ක වැඩ කරන්න ඕනේ කියන එක. එතකොට මේක ඉස්සෙල්ලාම ද විදුලිය අපි පොඩ්ඩක් විසන්ධි කරලා බලලා මුලින්ම බලනවා පරිගණකයේ විදුලිය සපයන ප්‍රධාන කෙවෙනියේ සිට ඒ කියන්නේ ප්ලග් බේස් එකේ ඉඳලා පරිගණකයේ දක්වා මේ කේබල් එක හරියට කනෙක්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ කම්පියුටර් එකේ පවර් කේබල් එක හරියට තියෙනවද කියලායි අපි බලන්න ඕනේ. හරිද? පවර් කේබල් එක හරියට කනෙක්ට් වෙලාද කියලා බලන්න ඕනේ. ඉතින් ඕකේ තව දෙයක් තියෙනවා. සමහර විට පරිගණකයට කෙලින්ම පවර් සම්බන්ධ කරලා තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් UPS එකක් හරහා එහෙම නැත්නම් අනවරත විදුලි සැපයුම් උපාංගයක් හරහා මේක සම්බන්ධ කරලා තියනවා වෙන්න පුළුවන්. ඔයාලට මතක ඇති 7 වසරේදී අපි මේක ඉගෙන ගත්තා.
UPS එකක් අපි පාවිච්චි කරන පරිගණක පද්ධතිය ආරක්ෂාව කියන පාඩම යටතේ මම මේක කියලා දුන්නා ඔයගොල්ලන්ට. මොකද්ද? අර අධික විදුලි ධාරාවක් ආපු වෙලාවක එහෙමත් නැත්නම් විදුලි බලය විසන්ධි වෙච්ච වෙලාවකදී අපිට UPS එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියලා. අපි හිතුවොත් UPS එකක් සම්බන්ධ කරලා තියෙනවා කියලා මොකද වෙන්නේ? ඔව්. අපි ඉස්සෙල්ලාම බලන්න ඕන දේ තමයි හරියටම UPS එකට ඒක කනෙක්ට් වෙලාද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මොකද්ද? මුලින්ම අපේ UPS එකෙන් එන කේබල් එක හෝ UPS එකක් නැත්නම් පරිගණකයේ පවර් කේබල් එක අපි මෙන්න මෙතනින් ප්‍රධාන විදුලි සැපයුමෙන් විසන්ධි කරන්න ඕනේ. ඊළඟට අපි බලන්න ඕන දේ තමයි දැන් ඒ පැත්තෙන් රිලීස් කරාම අපි දන්නවා අපිට විදුලි සැර වදින්නේ නැහැ කියලා. මෙතනින් දැන් බලනවා මොකද්ද? මේ කේබල් අපේ UPS එකේ පිටිපස්සට හරියටම සම්බන්ධ කරලාද තියෙන්නේ. හරිද? සම්බන්ධ කරලා නැතිනම් හරියට කනෙක්ට් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි බලන්න ඕනේ මොකද්ද? දැන් UPS එක හරහා එනවා කියලා අපි මෙතනදී උපකල්පනය කරනවා නම් එතකොට අපේ පරිගණකයේ පද්ධති ඒකකයෙන් එන කේබල් එක මේ UPS එකට සම්බන්ධ කරලා තියෙන කේබලුයි හරියට කනෙක්ට් වෙලාද තියෙන්නේ කියලා. ඊට අමතරව මොනිටර් එකකටත් අපි වෙනමම පවර් ලබා දෙනවා. ඒ කේබල් එකත් හරියට කනෙක්ට් වෙලාද තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඒවා හරියට සම්බන්ධ කරලා තියෙනවා නම් අපිට තියෙන්නේ ආපහු ප්ලග් කරලා ප්ලග් එක ආපහු මෙතනින් සම්බන්ධ කරලා ස්විච් එක ඔන් කරලා පරිගණකය එහෙම නැත්නම් පද්ධති ඒකකය ඔන් කරන එක. හරිද? ඉතින් ඔයාලගේ මට්ටමින් මේක සම්බන්ධ වෙලා මේ ආකාරයට බැලලා ඒත් ඔන් වෙන්නේ නැත්නම් ගොඩක් දුරට මෙන්න මේ කොටස පරිගණක පද්ධති ඒකකේ අපි ඇතුළ ගැලවලා බැලුවායින් පස්සේ මේ පවර් සප්ලයි යුනිට් එක යම්කිසි ආකාරයක ගැටලුවක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ කේබලුත් ඔක්කොම හරියට හයි කරලා තියෙනවා නම් පවර් එනවා නම් ඒ කියන්නේ ඒත් ඔන් වෙන්නේ නැත්තම් මෙන්න මේකේ ගැටලුවක්. ඒක නිසා මේක අපි මාරු කරන්න ඕනේ. ඒක ඔයාලට මේ වයසේදී තනියම කරන්න බෑ. අනිවාර්යයෙන්ම පරිගණක දැනුමක් තියෙන හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන් කෙනෙක්ගේ සහාය ගන්න. තේරුණාද? ඒ කියන්නේ කේබල්ස් උත් හරියට හයි කරලා පවර් ඇවිල්ලා පරිගණක පද්ධති ඒකකේ ඔන් වෙන්නේ නැත්තම්. හරිද? ඊළඟට කීබෝඩ් එක හෝ මවුස් එක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මොකද්ද කරන්න පුළුවන්? පළවෙනි එක තමයි කීබෝඩ් එකයි මවුස් එකයි හරියට වැඩ කරන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් අපිට මේ විදිහට වැඩ කරන්නේ නැත්තම් පළවෙනියටම අපි පරිගණකය රීස්ටාර්ට් කරන්න ඕනේ. හරිද? පරිගණකය රීස්ටාර්ට් කරලා බැලුවාම ගොඩක් දුරට ඕක ඩිටෙක්ට් වෙනවා. හරිද? ගොඩක් වෙලාවට දැන් අපේ කීබෝඩ් එකේ මවුස් එකේ ගොඩක් වෙලාවට දැන් නම් මේ බල්බ්ස් තියෙනවානේ, කියන්නේ LED lights තියෙනවානේ. මවුස් එකේ න යටපැත්තේ දැන් නම් අපි අර ගොඩක් වෙලාවට මේ අපි LED ඔප්ටිකල් මවුස් භාවිතා කරන නිසා බල්බ් එක හරියට දැල්වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? එහෙමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට ටිකක් බලන්න වෙනවා මෙන්න මේ කේබල් දිහා. ඊට කලින් අනිවාර්යයෙන්ම අපේ කම්පියුටර් එක ෂට් ඩවුන් කරලා හරිද?
ෂට් ඩවුන් කරලා ඉවර වුණායින් පස්සේ පරිගණකය සම්පූර්ණයෙන්ම ඕෆ් වුණාම අපේ මේ කීබෝඩ්ස් වලයි මවුස් එකේ මෙන්න මේ පෝට්ස් ඒ කියන්නේ PS2 පෝට් හරි USB පෝට් හරි නිවැරදිව සම්බන්ධ වෙලාද නැද්ද කියලා චෙක් කරලා බලන්න වෙනවා. හරිද? ලූස් කන්ටැක්ට් එකක් වෙලා තිබුණොත් සමහර විට ඕක අනිවාර්යයෙන්ම වැඩ කරන්නේ නැතුව වෙලා තියෙන්න වෙන්න ඇති. රීස්ටාර්ට් කරලත් ඒක ගත්තේ නැත්තම්. හරිද? දැන් සාමාන්‍යයෙන් අපිට පරිගණකයක් ඔන් වෙලා තියෙද්දි ඔය වැඩේ කරන්න පුළුවන්. නමුත් වඩා හොඳයි පරිගණකය ෂට් ඩවුන් කරලා ඒ වැඩේ කරන එක. හරිද? ඊට පස්සේ නිවැරදිව නැවත ආපහු කේබල් සම්බන්ධ කරලා බලලා කම්පියුටර් එක ඔන් කරලා බලන්න. එතකොට වැඩ කරනවා වෙන්නත් පුළුවන්. හරි? එහෙමත් වැඩ කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කීබෝඩ් එකේ හෝ මවුස් එකේ වෙනත් ගැටලුවක් තියෙනවා. ගොඩක් දුරට ඒක මාරු කරලා බැලුවා නම් හරි. එහෙමත් නැත්නම් එහෙම ඔප්ෂන් එකක් නැත්නම් අනිවාර්යයෙන්ම කීබෝඩ් එක හෝ මවුස් එක කාර්මික ශිල්පියෙක් ලවා චෙක් කරවලා ගන්න ඕනේ. හරිද? මෙන්න මේ ආකාරයෙන් අපි නිවැරදිව පෝට්ස් සම්බන්ධ කරලා බලන්න ඕනේ හරියටම තියනවද කියලා. ඊළඟට අපි බැලුවොත් මොනිටර් එක. හරිද? මොනිටර් එක වැඩ කරන්නේ නැහැ නම් මොකද කරන්නේ? ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොනිටර් එකේ power button එක on කරලාද තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට ළමයි මේක අපි අත්දකින්න දෙයක්. ගොඩක් ළමයි කියනවා කම්පියුටර් එක දැන් සිස්ටම් යුනිට් එක on කරාට එයාලට තේරෙන්නේ නැහැ කම්පියුටර් එකේ power button එකක් වෙනම තියෙනවා කියන එක. sorry මොනිටර් එකේ power button එකක් වෙනම තියෙනවා කියන එක. power button එක අපි on කරන්න ඕනේ. එතකොට තමයි පරිගණකයේ තිරය on වෙන්නේ. තේරුණාද? පද්ධති එකකේ වෙනම තිබ්බට මොනිටර් එක වෙනම on කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මොනිටර් එක වෙනම on කරලා බැලුවාම ඒත් on වෙන්නේ නැත්නම් මොකද කරන්නේ? අපි බලන්න ඕනේ කම්පියුටර් එක පොඩ්ඩක් රීස්ටාර්ට් කරන්න බලන්න. රීස්ටාර්ට් බටන් එකක් තියෙනවා සාමාන්‍යයෙන්. රීස්ටාර්ට් වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? හරිද? අපි චුට්ටක් බලන්න ඕනේ පිටිපස්සෙන් VGA පෝට් එක හරියට සම්බන්ධ වෙලාද තියෙන්නේ කියලා. සමහර විට VGA පෝට් එක එහෙම නැත් VGA කේබල් එක මෙන්න මේ විදිහට මේක හරියට කනෙක්ට් වෙලාද අර නට්ස් තද වෙලා තියෙනවා. ඒ කියන්නේ පවර් ආවත් ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ එක ඉන්නේ නැති වෙන්න පුළුවන් මේ කේබල් එක හරියට තද වෙලා නැත්තම්. එහෙමත් නැත්තම් HDMI කේබල් එක හෝ ඒ අදාළ කරන DVI කේබල් එක හරියට කනෙක්ට් වෙලා තියෙනවද නැද්ද කියලා බලන්න. ඒවා ලූස් කන්ටැක්ට් වුණාමත් අපිට ඩිස්ප්ලේ එක එන්නේ නැහැ. ඒ කියන්නේ පවර් ඔන් වෙලා තියෙනවා ඩිස්ප්ලේ එක එන්නේ නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. හරිද? එහෙම සම්බන්ධ කරලා ඉවර වෙලා නැවත ඔන් කරලා බලන්න ඕනේ. දැන් එහෙමත් සම්බන්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඊළඟට බලන්න ඕන දේ තමයි power cable එක එහෙනම් හරියට මෙතන මොනිටරේට කනෙක්ට් වෙලා නැද්ද? ඒ කියන්නේ power cable එක UPS එක පැත්තෙන් හෝ එහෙම නැත්නම් ප්‍රධාන විදුලි සැපයුමෙන් එනවා නම් මේ පැත්තෙන් හරිද? මේ පැත්තෙන් මොනිටරේට හරියට කනෙක්ට් වෙලා නැද්ද දන්නෙත් නැහැ. ඒ ප්‍රශ්නය නිසා අපිට මොනිටර් එක පැත්තෙන් කනෙක්ට් කරලා බලන්න ඕනේ. හරිද? එතකොට මේ සියලු දේ කරන්න මොකද්ද කරන්න ඕනේ? අපි කම්පියුටර් එක ෂට් ඩවුන් කරලා තියෙන්න ඕනේ. හරිද? මොකද විදුලි කේබල් හැමතිස්සෙම චෙක් කරනවා නම්. එතකොට සේරම හරියට කේබල් කනෙක්ට් කරලා නම් දැන් ආපහු පරිගණකය ඔන් කරලා බලලා අපිට බලන්න පුළුවන්. හරිද? දැන් එහෙම හරියට කේබල්ස් හරියට සම්බන්ධ කරලත් මොනිටර් එක ඔන් වෙන්නේ නැත්තම් අපිට වෙනත් මොනිටරයක් සම්බන්ධ කරලා පරිගණකයට චෙක් කරන්න වෙනවා. එතකොට වෙනත් මොනිටරයක් සම්බන්ධ කරලා ඒ මොනිටර් එකෙන් අපිට හරියටම ඩිස්ප්ලේ එක එනවා නම් නියමිතව ක්‍රියාත්මක වෙනවා නම් එහෙනම් අපිට තීරණයක් ගන්න පුළුවන් කලින් මොනිටර් එකේ යම්කිසි දෝෂයක් තියෙනවා කියලා. එතකොට ඒ මොනිටර් එකේ දෝෂයක් තියෙනවා නම් ඔයා දෙවෙනියට සම්බන්ධ කරපු එකේ මොකද වෙන්නේ? එහෙමනම් ඔයා සම්බන්ධ කරපු කේබල් වල මොනවා හරි ගැටලුවක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙමනම් වෙනත් කේබල්
සම්බන්ධ කරලා බලන්න. එහෙමත් සම්බන්ධ කරලා එන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ VGA පෝට් එකේ මෙන්න මේ පෝට්ස් වල මොනවා හරි ගැටලුවක් තියෙනවා වෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම කාර්මික ශිල්පියෙක් ලවා පරීක්ෂා කරව ගන්න. හරිද? ඊළඟට අපිට තියෙනවා ස්පීකර්ස් ක්‍රියාත්මක නොවීම ගැන හොයලා බලන්න. එතකොට ගොඩක් වෙලාවට ස්පීකර්ස් ක්‍රියාත්මක නොවෙන්න හේතුවක් හැටියට පළවෙනියටම දේ තමයි මෙන්න මේ ස්පීකර්ස් වල වොලියුම් කන්ට්‍රෝල් එක මුලින්ම චෙක් කරලා බලන්න. ඒක අනිවාර්යයෙන්ම වොලියුම් එක අඩු වෙලා තියෙනවද දන්නේ නැහනේ. අපිට ඇහෙන්නේ නැත්තේ. ඒක වැඩි කරාම ඇහෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙමත් නැත්තම් අපේ පරිගණකවල මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා යට කෙළවරේ මෙන්න මේ ස්පීකර් වොලියුම් අයිකන් එක. මෙතන මියුට් වෙලාද කියලා බලන්න. මේක ක්ලික් කරාම අපිට මෙන්න මේ වොලියුම් කන්ට්‍රෝල් එක එනවා. මෙන්න මෙතනින් මේ හඬ අඩු වැඩි කරලා බලන්න. සිස්ටම් සවුන්ඩ් එක අඩු වැඩි වෙලාද කියලා. මෙතන මියුට් වෙලා තියෙනවා නම් ක්‍රොස් එකක් පෙන්නනවා. ඒ කියන්නේ සවුන්ඩ්ස් අපි මියුට් කරගෙන තියෙන. ඒකයි අපිට සද්ද ඇහෙන්නේ නැත්තේ. මේක ඔන් කරා නම් එහෙම නැත්නම් මෙතනින් මේ බිඳුවටම අඩු වුණාම අපේක මියුට් වෙලා තියෙන. මෙතනින් වොලියුම් එක වැඩි කරලා බලන්න. හරිද? ස්පීකර්ස් වල වොලියුම් එක වැඩි කළත් මෙතන වොලියුම් එක අඩු වෙලා නම් ඇහෙනවා අඩු. හරිද? එතකොටත් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඊළඟට බලන්න වෙනවා මෙන්න මෙතන මේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන ඔඩියෝ කෙවෙනි වල දෝෂයක්ද කියලා. ඒ කියන්නේ බලන්න ඕන ස්පීකර් සම්බන්ධ කරලා තියෙන කේබල් වල ලූස් කන්ටැක්ට් එකක් තියෙනවාද කියලා. හරිද? අනිත් එක තමයි අපි බලන්න ඕනේ අර නිවැරදි පෝට් එකටද හයි කරලා තියෙන්නේ කියලා. මම අර කිව්වනේ සම්මත වර්ණ තියෙනවා කියලා මේ එක එක ඒවාට. එතකොට ගොඩක් වෙලාවට දැන් අපි ස්පීකර්ස් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරන්න ඕනේ මෙන්න මේ කොළ පාට ජැක් එකට. හරිද? කොළ පාට ජැක් එකට තමයි සාමාන්‍ය ස්පීකර් එකක් හයි කරන්නේ. ඊට අමතරව මෙන්න මෙහෙමත් තියෙනවා නම් හරිද? ඔප්ටිකල් ඩිජිටල් ඔඩියෝ ක්‍රමවේදයකට අනුව සම්බන්ධ කරලා තියෙනවා නම් අපේ මෙන්න මේ જાතියේ ජැක් එකක් තියෙනවා ඔයාලගේ ස්පීකර්ස් වල අනිවාර්යෙන් ඒක සම්බන්ධ කරන්න ඕනේ. දැන් සමහර ස්පීකර්ස් තියෙනවා ළමයි පවර් කේබල් එකක් හයි කරන්න තියෙනවා. හරිද? මේ තියෙන්නේ විදුලිය වෙනම ලබා දෙන්න ඕනේ. දැන් අද කාලේ සමහර ස්පීකර්ස් වලට පවර් දෙන්න USB කේබල් එකක. ඒ කියන්නේ ස්පීකර් එකකටම USB කේබල් එකකුත් එනවා අර වගේ කොළ පාට ජැක් එකකුත් එනවා. දෙකම හරියට සම්බන්ධ වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් ඉස්සර කාලේ නම් අර ගොඩක් වෙලාවට 2 pin plug එකක් මේ ස්පීකර්ස් වලට වෙනම ආවා. ඒක හරියට මේ සම්බන්ධ කරලා තියෙනවද කියලා බලන්න ඕනේ. හරිද? ඒවා ඔක්කොම හරියට බලලා ඉවර වෙලා කම්පියුටර් එක ඔන් කරලා බැලුවොත් ගොඩක් දුරට මේවා ප්‍රශ්න විසඳලා තියෙනවා. එහෙම නැත්නම් ඒ සේරමත් හයි කරලත් සවුන්ඩ් එක ඇහෙන්නේ නැත්නම් මෙන්න තව එක දෙයක් කරන්න තියෙනවා. මොකද්ද? අපේ සවුන්ඩ් කාඩ් එක. එහෙම නැත්නම් මෙන්න මේ පරිගණකයේ මව්පුවරුව ඔයාගේ මේ සවුන්ඩ් ජැක්ස් හරියට හඳුනාගෙන නැහැ. ඒ සඳහා මේක හඳුනා ගන්න අවශ්‍ය කරන පොඩි software එකක් තියෙනවා. අපි ඒවට කියනවා ධාවක මෘදුකාංග. එහෙම නැත්නම් device driver software කියලා. driver software කියලා අපි ඒව හඳුන්වනවා. ඒක සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ හොයලා බලලා අපිට ඩවුන්ලෝඩ් කරගන්න ඉන්ස්ටෝල් කරගත්තොත් ගොඩක් දුරට මේ ප්‍රශ්නේ විසඳෙනවා. හරිද? ඒකට ඔයාලට අනිවාර්යයෙන්ම පරිගණක දැනුම දන්න කෙනෙක්ගේ උදව් උපකාර ගත්තා නම් හරි. සියලුම දේ ගැලපෙන්නේ නැත්තම් කරලා අනිවාර්යයෙන්ම මව්පුවරුවේ එහෙම නැත්නම් මදර්බෝඩ් එකේ ඔයාගේ සවුන්ඩ් කාඩ් එක ගැටලුවක් තියෙනවා. එහෙම නැත්නම් ඔඩියෝ පෝට් වල දෝෂයක් තියෙනවා. ඒක හොයලා බලලා නිවැරදි කරගන්න පුළුවන් කාර්මික ශිල්පියෙක් ලවා. ඊළඟට තියෙනවා කම්පියුටර් එක මොකද්ද? නෙට්වර්ක් එකත් එක්ක සම්බන්ධ නොවීම. ඒ කියන්නේ මොකද්ද? ඔව් ගොඩක් වෙලාවට අපිට ඒ සඳහා අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ මේ RJ45 Ethernet කෙවෙනි සහ ඒ කේබල්. එතකොට ඉස්සෙල්ලාම බලන්න ඕන දේ තමයි මේ හැම කේබල් එකක් දිහා බලද්දී මේ RJ45 කේබල් මේ තියෙන RJ45 කෙවෙනිය. එතකොට
දැන් ඔයාගේ පරිගණකයේ පැත්තේ මෙන්න මේකට තියෙනවා ලයිට් එකක්. ලයිට්ස් දෙකක් තියෙනවා මේකේ මේ පෝට් එකේ. හරිද? මේක සම්බන්ධ කරාම දත්ත ගමන් කරන වේගය අනුව තමයි තියෙන්නේ. මේ ලයිට්ස් හරියට වැඩ කරනවා නම් ඔන් වෙලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ කියන්නේ හරියටම කනෙක්ට් වෙලා තියෙනවා නම් ඒ ලයිට්ස් ඔන් වෙලා තියෙනවා. හරිද? දැන් එහෙම කරලත් සම්බන්ධ වෙලා නැහැ වගේ නම් මොකද කරන්නේ? මෙන්න මෙතන ක්ලික් කරාම ඔයාගේ ටාස්ක් බාර් එකේ ඒ කියන්නේ දකුණු කෙළවරේ තියෙන ඔරලෝසුවත් එක්ක මෙන්න මේ අයිකන් එක හරිද මේක නෙට්වර්ක් අයිකන් එක මෙන්න මේක රයිට් ක්ලික් කරාම මෙන්න මේ මෙනු එක අපිට ඇපියර් වෙනවා මෙතන රයිට් ක්ලික් කරාම මේ මෙනු එක ඇපියර් වෙනවා මෙතනින් අපිට යන්න පුළුවන් trouble shoot problems කියලා හරිද එතකොට එයා විසින් ස්වයංක්‍රීයවම මේකේ තියෙන ගැටලුව මොකක්ද කියලා හොයලා දෙනවා ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මෙතනින් එහාට වැඩ කටයුතු කරද්දී ඔයාලගේ දැනුම තාම ටිකක් මදි. ඒ සම්බන්ධයෙන් පරිගණක කාර්මික ශිල්පියෙක් එක්ක විශේෂයෙන් නෙට්වර්ක් පැත්ත ගැන අවබෝධයක් තියෙන කෙනෙක් එක්ක තමයි අපි මේ වැඩ කටයුත්ත කරන්න යන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ අපිට මේ මෙහෙම identifying the problem කියලා විශේෂයෙන්ම අපේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය විසින්ම ඒක ගොඩක් වෙලාවට හොයලා බලලා එයාම විසඳුම හොයලත් දෙනවා. එහෙම නැත්නම් කරන්න ඕනේ මොනවද කියලා අපිට කියලා දෙනවා. හරිද? එහෙම නැත්නම් සමහරවිට ඔය සම්බන්ධ කරපු නෙට්වර්ක් කේබල් වල යම්කිසි දෝෂයක් තිබුණාද එහෙම දන්නේ නැහැ. එහෙමත් වෙනත් කේබල් එකක් හයි කරලා අපිට බලන්න පුළුවන්. අනිත් එක තමයි මෙන්න මේ කාරණාව. මොකද්ද? සාමාන්‍යයෙන් මේ නෙට්වර්ක් වගේ දේවල් මේ සියලු කාරණාවල් මෙන්න මේක චෙක් කරලා බලද්දී ඇඩ්මින් account එකෙන් අපේ පරිගණක ජාලයට එහෙම නැත්නම් පරිගණකයට ගිණුමට ඇතුල් වෙන්න ඕනේ. තේරුණාද? මොකද කිසිම හේතුවක් මත ස්ටුඩන්ට් account එකකින් ඔයාලගේ පරිගණක විද්‍යාගාරයේදී නම් ඔයාලට පාවිච්චි කරන්න තියෙන account එකකින් මේ වැඩේ කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ඇඩ්මින් account එකෙන්ම log වෙන්න ඕනේ. හරිද? ඊළඟට දැන් ඔය මෙතෙක් වෙලා අපි කතා කළේ දෘඩාංග ආශ්‍රිත දෝෂනේ. අපි දැන් බලන්න ඕනේ මෘදුකාංග ආශ්‍රිත දෝෂ දිහා. හරිද? එතකොට ප්‍රධාන වශයෙන් ඕක වර්ග දෙකකට බෙදනවා කියලා මම කලිනුත් කිව්වා. යෙදුම් මෘදුකාංග දෝෂ, මෙහෙයුම් මෘදුකාංග දෝෂ කියලා. ඒ කියන්නේ software defects වර්ග දෙකකට බෙදනවා. හරිද? application software defects හරිද? system software defects කියලා. එතකොට යෙදුම් මෘදුකාංගයක් කියන්නේ මොකද්ද? අපිට යම් කිසි කාර්යයක් පරිගණකයෙන් කරගැනීමට භාවිතා කරන මෘදුකාංග. ඔයගොල්ලෝ හොඳටම දන්න යෙදුම් මෘදුකාංග ආයි පොඩ්ඩක් මතක් කරගමු. media players තියෙනවා. නේද? web browsers තියෙනවා, පදම් සැකසුම් මෘදුකාංග තියෙනවා, photo editing software තියෙනවා නේද? මෙන්න මේ වගේවා තියෙනවා. ඒ වගේම PDF reader මේවා තමයි මේ අයිති වෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් මේවා ගොඩක් වෙලාවට බහුලව දක්නට ලැබෙන දෝෂ මොනවද? එක්කෝ ඒක හරියට ඕපන් වෙන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ නැහැ. සමහර වෙලාවට not responding කියලා එනවා. තවත් සමහර වෙලාවට full interface එක පෙන්වන්නේ නැහැ. හරිද? සමහර වෙලාවට මේක ඕපන් වෙන්න හුඟක් වෙලා ගන්න slow වෙලා. ඊළඟට අපි ක්ලික් කරන විදිය අපි දෙන command එක අනුව වැඩ කරන්නේ නැහැ. සමහර වෙලාවට මෙහෙයුම් පද්ධතියේ යම් යම් ගැටලු නිසා මේක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මොකක්ද උකට කරන්න තියෙන විසඳුම? මේ වගේ වෙලාවකදී අපි උත්සාහ කරලා බලන්න ඕනේ මුලින්ම මේ ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරලා ආපහු ඕපන් කරලා ගන්න. හරිද? ඊළඟට එහෙම නැත්නම් චුට්ටක් අර not responding වෙනවා නම් පොඩ්ඩක් වෙලා ඔහොමම තියලා තියන්න. එතකොට එයා ක්‍රමානුකූලව නැවත යථා තත්ත්වයටපත් වෙනවා. අනිත් එක තමයි මේ මෘදුකාංගය ඔයාගේ කම්පියුටර් එකේ වැඩ කරන්නේ නැත්නම් සමහර වෙලාවට ඔයාගේ සිස්ටම් software එහෙම නැත්නම් මේ මෙහෙයුම් පද්ධතියත් එක්ක operating system එකත් එක්ක වැඩ කරනවද කියලා බලන්න. compatible ද කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට බැලුවොත් දැන් Windows 7 මෙහෙයුම් පද්ධතිය ඔයා පාවිච්චි කරනවා නම් Windows 10 මෙහෙයුම් පද්ධතිය ඊට පස්සේ අලුතෙන් ආව එකක්නේ. ඒකට ගැලපෙන එකක් ඔයා පරණ Windows 7 මෙහෙයුම් පද්ධතියකට දාන උත්සාහ කරොත් ඒක හරියන්නේ නැහැ. තේරුණාද? එහෙම දෙයක් තියෙනවා. හරි? ඉතින් සමහර මෘදුකාංගවල ඒ යෙදුම් මෘදුකාංගවල ඒ පරණ version එකක් ඔයාලට හොයාගන්න පුළුවන් නම් ඒක දාන්න පුළුවන්. ඒක install කරගන්න පුළුවන්. අනිත් එක තමයි සමහර software තියෙනවා. හරිද?
යම් කිසි ට්‍රයිල් බේසිස් එකක් එක්ක දෙන්න ට්‍රයිල් පීරියඩ් එකකට දෙන. ඒ කියන්නේ නොමිලේ ලබා දෙනවා මාස 3ක් වගේ කාලයක් පාවිච්චි කරාට පස්සේ ඒකේ කාලය ඉවරයි. ඔය වෛරස් ගාඩ් එහෙම ඕවට හොඳම උදාහරණ. ප්‍රතිවෛරස මෘදුකාංග අපි ඉගෙන ගත්ත 7 වසරේදී. එතකොට මොකද කරන්නේ? ඒ වගේ එකක් අපිට ඕනෑ නම් ඒ මුදල ගෙවලා කරලා ඉවර වෙලා ට්‍රයිල් පීරියඩ් එක මොකද කරන්නේ? අපිට පුළුවන් අවශ්‍ය කරන ආකාරයට ගෙවීම කරලා ඔන්න කාලෙ දික් කරගන්න. එතකොට හරි. හරිද? එහෙම නැත්නම් ඔයාලට පුළුවන් නිදහස් මෘදුකාංගයකට යන්නත් අවස්ථාව තියෙනවා. එහෙමත් නැත්නම් වෙන ගැටලුවක් නම් අපිට පුළුවන් කම්පියුටර් මේ කන්ට්‍රෝල් පැනල් එක හරහා මේක රිපෙයාර් කරගන්න. හරිද? මේ software එක රිපෙයාර් කරගන්න පුළුවන්. ඊට පස්සේ රීස්ටාර්ට් කරා නම් හරියනවා. එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට control panel එක හරහා ගිහින් uninstall software කියන option එක තෝරගෙන uninstall කරලා නැවතත් install කරන්න. අලුතෙන්ම double click කරලා ඒ software CD එක ඔයා ගාව තියෙනවා නම් ඒක install කරලා තියාගන්න. එතකොට හරි. හරිද? බැලුවොත් දැන් මෙන්න මෙහෙම ගැටලුවක් ආවොත් සමහර ප්‍රශ්න අපට මතුවෙනවා. අපි මේක කලින් ඉගෙන ගත්ත අර ප්‍රතිවෛරස මෘදුකාංග යොදා ගැනීමේ අවශ්‍යතාවයකුත් අපි කතා කරේ මෙන්න මේක නිසාමයි. අනිෂ්ට මෘදුකාංග එහෙම නැත්නම් malicious software නිසා. හරිද? මොකද වෙන්නේ ඒගොල්ලෝ අපේ මේ යෙදුම් මෘදුකාංගයක් මුවාවෙන් අපේ පරිගණකයට ඉන්ස්ටෝල් වෙලා එයාගෙම පිටපත් නිර්මාණය කරගෙන ගුණාකාර වෙලා අපේ පරිගණක පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ කරලා දෙන්න හදනවා. එහෙම වුණොත් මොකද කරන්නේ? ඔව් අනිවාර්යයෙන්ම හොඳ ඇන්ටිවෛරස් software එකක් එහෙම නැත්නම් ප්‍රතිවෛරස මෘදුකාංගයක් අපි ඉන්ස්ටෝල් කරන්න ඕනේ. අපි ආපහු පොඩ්ඩක් මතක් කරමු ප්‍රතිවෛරස මෘදුකාංග. ඔයාලා කලින් 7 වසරේදීත් මේ ක්‍රියාකාරකම කළා. ලෝකයේ දැනට පිළිගත් හොඳම බ්‍රෑන්ඩඩ් ඒවා මෙතන තියෙනවා. ඊට අමතරව Windows මෙහෙයුම් පද්ධතියෙන් දැනටමත් Windows Defender කියන එක මෙන්න මේ පහලින් දකින්නට මෙන්න මේ අයිකන් එක කොහොමත් ඔයාලට තියෙනවා. ඒකත් ඊටාම හොඳ මෙහෙයුම් පද්ධති මේ ප්‍රතිවෛරස මෘදුකාංගයක්. මොකද සාමාන්‍ය වෙනත් ප්‍රතිවෛරස මෘදුකාංගයක් ඔයාලට ඉන්ස්ටෝල් කරත් පරිගණකය ටිකක් ස්ලෝ වීමක් වෙනවා. මොකද එයත් ඒකට වෙනම බරක් යොදන නිසා. නමුත් මෙන්න මේකත් ඊටාම හොඳ ප්‍රතිවෛරස මෘදුකාංගයක් කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. හරිද? ඊළඟට දැන් බැලුවොත් මෙහෙයුම් පද්ධතියේ දෝෂ. දැන් මෙහෙයුම් පද්ධතියේ දෝෂ දිහා බැලුවාම මෙන්න මේ වගේ ගැටලුවකට අපි මුහුණ දෙන්න වෙනවා. හරිද? දැන් සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එක ගොඩාක් ස්ලෝ වෙලා වැඩ කරනවා නම් හුඟක් ස්ලෝ නම් හරිද? එතකොටත් අර මෙහෙම හේතුවක් වෙනවා. එකක් තමයි වෛරස් එහෙම නැත්නම් මේ අනිෂ්ට මෘදුකාංගයක බලපෑමකුත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් වෙලාවට අපේ කම්පියුටර් එකේ ස්ටෝරේජ් එක වැඩි නම් ගොඩාක් ෆයිල් පුරවලා වගේ තියෙනවා නම් අර ඔයාලට මේක බලන්න පුළුවන් අර කම්පියුටර් කියන එක ඔන් කරලා මයි කම්පියුටර් කියන තැනට ගිහිල්ලා අර කම්පියුටර් එකේ C කියන ඩ්‍රයිව් එක රතු පාටින් පෙන්නනවා නම් ඒ කියන්නේ ෆයිල් ප්‍රමාණය වැඩි. ආන්න ඒ වගේ අවස්ථාවකදී අපේ කම්පියුටර් එක ස්ලෝ වෙලා වැඩ කරනවා වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මොකද කරන්නේ? එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි අර වගේ ඇඩ්මින් account එකකින් ගිහිල්ලා control panel එකට පිවිසලා අනවශ්‍ය වැඩසටහන් uninstall කරන්න ඕනේ. හරිද? අනවශ්‍ය වැඩසටහන් uninstall කරනවා වගේම start menu එකේ දැන් මේ වැඩ කටයුතු කරද්දී ඔයාලට අනිවාර්යෙන් වැඩිහිටි කෙනෙක්ගේ උදව් ගන්න ඕනේ. පරිගණක දැනුමක් තියෙන කෙනෙක්. start button එක click කරාම disk cleanup කියලා තියෙනවා. හරිද? disk cleanup කියන ඒ disk cleanup කියන එක අපි මේ program එක open කරලා ඒක කරායින් පස්සේ අපේ අනවශ්‍ය file delete කරලා එයා දෙනවා. හරිද?
එහෙමත් නැත්තම් ගොඩක් වෙලාවට ඔයාලා වැඩිහිටි කෙනෙක් ලවා පරිගණක software දැනුම තියෙන කෙනෙක් ලවා මෙහෙයුම් පද්ධතිය repair කරගන්න ඕනේ. එහෙම නැත්තම් මෙහෙයුම් පද්ධතිය reinstall කරගන්න ඕනේ. නැවත දාගන්න ඕනේ. අනිත් එක තමයි මෙන්න මේ වගේ දෙයක් වුණොත්. හරිද? ආරම්භක තිරේ හිස්වීම. මෙන්න මේ විදිහට දක්නට ලැබුණා. ඒ කියන්නේ කම්පියුටර් එකේ කිසිම දෙයක් පේන්නේ නැහැ. ඩෙස්ක්ටොප් ඔන් වෙලා ආවා. හැබැයි අයිකන් පේන්නේ නැහැ. ඒ මොකද වෙන්නේ? ඔව් ගොඩක් වෙලාවට අපේ දැන් තියෙන Windows 10 මෙහෙයුම් පද්ධතිය අපිට ඕනනම් මේ ටැබ්ලට් මෝඩ් එකකට එහෙම නැත්නම් ටැබ්ලට් පරිගණක වලටත් මේක වැඩ කරන ආකාරය නිර්මාණය කරලා තියෙන නිසා ටැබ්ලට් මෝඩ් එකට හදලා තියෙනවා වෙන්න පුළුවන්. හරිද? අපිට මේක ඩෙස්ක්ටොප් මේ මෝඩ් එකට ගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙතන තියෙනවා සාමාන්‍ය Windows 10 මෙහෙයුම් පද්ධතිය මෙන්න මෙතන පහළ තියෙනවා දකුණු කෙළවරේ මෙන්න මේ call out button එක. හරිද? මම මේ කිව්වා වගේ මේ ටැබ්ලට් මෝඩ් එකයි PC මෝඩ් එකයි මේ දක්නට ලැබෙන්නේ මේ වම් පැත්තේ තියෙන ටැබ්ලට් මෝඩ් එක. ඒකේ අයිකන් පෙන්වන්නේ නැහැ. මේ අයිකන් පෙන්වන්නේ මෙන්න මේ ස්ටාර්ට් බටන් එක ක්ලික් කරාම සම්පූර්ණ තිරේ දිහා මෙන්න මෙහෙම ගිහිල්ලා මේ තියෙන මෙන්න මෙතන මේ ටැබ්ලට් මෝඩ් එක ඔන් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ PC මෝඩ් එක. හරිද? එතකොට තමයි අයිකන් පේන්නේ. දැන් මේක කොහොමද යන්නේ? ඔව් සාමාන්‍යයෙන් අපේ ටාස්ක් බාර් එකේ මෙන්න මේ දකුණු කෙළවරේ මේ වගේ බටන් එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරාම මේ ස්පීච් බැලූන් එක අපි මෙහෙම ක්ලික් කරාම අපිට දකුණු පැත්තේ කෙළවරෙන් appear වෙනවා මෙන්න මේක. අපි මේකට කියනවා Windows Action Center කියලා. මෙන්න මේ අවස්ථාව on වෙලාද කියලා බලන්න. මේ අවස්ථාව on වෙලා තියෙනවා නම් අපි මේක නැවත ක්ලික් කරලා off කරගන්න ඕනේ. එතකොට මේක ටැබ්ලට් මෝඩ් එක අයින් වෙලා PC මෝඩ් එකට මාරු වෙනවා. හරිද? එහෙමත් නැත්තම් පේන්නේ නැත්තම් එහෙම කරලත් පේන්නේ නැත්තම් desktop icons කියන එක අපි disable කරගෙන තියනවා වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ඔව් ඒ කියන්නේ blank desktop එකක් තියෙන්නේ. desktop එක right click කරන්න හිස් අවකාශයකට right click කරායින් පස්සේ එන menu එකේ view කියලා තියෙනවා. මේ view කියන එකේ sub menu එකක් තියෙනවා. ඒකේ පහළින්ම තියෙනවා show desktop icons කියලා. මෙන්න මේක click කරන්න. මේක click කරාම අනිවාර්යයෙන්ම icons ටික appear වෙනවා. හරිද? එහෙම කරලත් නැත්නම් ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියේ ෆයිල් එකක යම්කිසි දෝෂයක් තියෙනවා. එහෙමනම් අනිවාර්යයෙන්ම මෙහෙයුම් පද්ධතිය operating system එක reinstall කරගන්න ඕනේ. දැන් අපිට નિયમિત පාඩම කතා කරලා ඉවරයි. දැන් තියෙන්නේ ක්‍රියාකාරකම් කරන්න. ඔයාලගේ වැඩ පොතේ තියෙනවා මෙන්න මේ ක්‍රියාකාරකම මේ පාඩමට අදාළව. හිස් තැන් පුරවන්න තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන පළවෙනිම දේ? ඔව් අපි බැලුවොත් පරිගණක සමග කටයුතු කරන විට බොහෝ විට මුහුණ දීමට සිදුවන ගැටලු වේ. ප්‍රධාන වශයෙන් අපේ දෝෂ වර්ග දෙකකට අපි බෙදනවා දෘඩාංග දෝෂ, මෘදුකාංග දෝෂ කියලා. හරිද? hardware defects, software defects. ඊළඟට දෘඩාංග දෝෂයට යම්කිසි උදාහරණ දෙකක් මෙතන කතා කරනවා. ඒ මොනවාද? බලමු මෙතන හිස්තැන් වලින් අපිට තියෙනවා මූසිකය සහ යතුරු පූර්ව ක්‍රියාත්මක නොවීම දෘඩාංග දෝෂයකි කියලා. මූසිකය සහ යතුරු පූර්ව කියලා වචන දෙකක් අපිට තියෙනවා නේද වෙන වෙනම. ඔව් ඒ දෙක ක්‍රියාත්මක නොවීම දෘඩාංග දෝෂයක් කියලා අපිට ගන්න පුළුවන්. අපි ඒක වෙනම ඉගෙන ගත්තානේ නේද? ඊළඟ එක බලන්න පරිගණකයට සම්බන්ධ කළ ඇති සියලු රැහැන් පරීක්ෂා කිරීම සිදු කළ යුත්තේ මොකද්ද මං කිව්වා අතිශයින්ම වැදගත්ම කාරණාව තමයි ඔයාලා මේ මොන දෝෂය පරීක්ෂා කරන්න ගියත් ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි කරන්න ඕනේ. කියන්නේ විදුලි සැපයුම අනිවාර්යයෙන්ම විසන්ධි කරගෙනයි මේක කරන්න ඕනේ. නැත්තම් විදුලි සැර වදින්න ඉඩ තියෙනවා. ඒක නිසා තමන්ගේ ආත්ම ආරක්ෂාව තමන් සලසාගෙනයි වැඩ කටයුත්ත කරන්න ඕනේ. හරිද? විශේෂයෙන්ම මේ දෘඩාංග පැත්තේ මේ කේබල් පරීක්ෂා කිරීමේදී. හරිද? ඊළඟට යතුරු පුවරුව හා මූසිකයේ සඳහා මොන කෙවෙනින්ද භාවිතා කරන්නේ? ඔව් ඉස්සර කාලේ නම් PS2 port එහෙම නැත්නම්
USB ports. PS2 කෙවෙනි හෝ USB කෙවෙනි භාවිතා කළ හැක. ඊළඟට RJ45 සම්බන්ධකය සහිත රැහැන සම්බන්ධ කරනු ලබන්නේ කොහටද? ඔව් RJ45 ඊතර්නෙට් කෙවෙනියටය. හරිද? හරිද? RJ45 ඊතර්නෙට් කෙවෙනියට. ඊළඟට පරිගණකයට රූපවාහිනියක් සම්බන්ධ කරන්නේ HDMI කේබල් එක හරහා. පරිගණක භාවිතයේදී ඇතිවන බොහෝ ගැටලු වලට ඇති පළමු විසඳුම වන්නේ පරිගණකය රීස්ටාර්ට් කිරීම. පරිගණකයට සම්බන්ධ කර ඇති සමහර දෘඩාංග නිසියාකාරව ක්‍රියාත්මක නොවන්නේ එම දෘඩාංගවල මොනවද? ධාවක මෘදුකාංග එහෙම නැත්නම් ඩ්‍රයිවර් software install කරලා හරියට ස්ථාපනය කරලා නැති නිසා. ඊළඟ එක ප්‍රධාන ආචරණයේ හිස් අවකාශයේ අඩු වුණාමත් පරිගණකය මන්දගාමී වෙනවා. මේ ස්ටෝරේජ් එකේ ඒක අඩු වුණාම. ඊළඟ එක පරිගණකයක කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට අනවශ්‍ය මෘදුකාංග uninstall කරන්න ඕනේ. දැන් හරිනේ. ඊළඟට අපිට තියෙනවා ක්‍රියාකාරකම 2 4 මේ ports මොනවද කියලා හරියට හඳුනා ගන්න ඕනේ. මෙන්න මේ වචනෙට ගැලපෙන රූපයට නියමිත අක්ෂරය ලියන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම අපිට තියෙන DVI කෙවෙනිය. DVI port එකට මොකක්ද අපි ලියන්නේ? DVI කෙවෙනිය තියෙන්නේ මෙන්න මෙතන. ඒකට නියමිත අක්ෂරය K. SD card කෙවෙනිය කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන. ඒකට නියමිත අක්ෂරය J. HDMI කෙවෙනිය කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන තියෙනවා F. eSATA කෙවෙනිය මෙන්න මෙතන තියෙන්නේ B. parallel port එක තියෙනවා මෙතන A. BGA port එක C. micro USB කෙවෙනිය I. RJ45 Ethernet කෙවෙනිය G. හරිද? HD audio කෙවෙනිය E. display port කෙවෙනිය කොහෙද තියෙන්නේ? H. මෙන්න මේක. හරි. මේක මම පොඩ්ඩක් කියන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් ඔයාලට මීට කලින් දක්නට ලැබුණේ නැති එකක්. ගොඩක් වෙලාවට මේ display port එක කියන්නේ ඉස්සරම කාලේ වීඩියෝ කැමරා අපි සම්බන්ධ කරලා ඒකේ තියෙන එකක් අපිට පරිගණකයෙන් බලන්න ඕන වුණාම මෙන්න මේ જાතිය කේබල් එකකින් තමයි සම්බන්ධ කරේ. හරි. දැන් මේක වැඩි දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට HDMI වලින්ම අපිට සම්බන්ධ කරලා ගන්න පුළුවන්කම තියෙනවා. PS2 කෙවෙනිය තියෙනවා L, USB කෙවෙනිය තියෙනවා D. හරි නේද? අවසාන ක්‍රියාකාරකම අපිට තියෙන්නේ ක්‍රියාකාරකම 2 5 නිවැරදි උත්තරය යටින් ඉරක් අඳින්න. පරිගණකය සමග කටයුතු කරන ඔබට බොහෝ විට මුහුණ දීමට සිදුවන මූලික ගැටලු වර්ග දෙකක් ඇත. ඒවා නම් මෘදුකාංග ගැටලු සහ දෘඩාංග ගැටලු hardware and software problems. සරල දෘඩාංග දෝෂයක් සඳහා උදාහරණයක් වන්නේ මූසිකය ක්‍රියාත්මක නොවීම. ඒක ඊළඟට පරිගණකයක් ජාලය හා සම්බන්ධ නොවීමට හේතුවක් විය හැක්කේ මෘදුකාංග දෝෂයකි, දෘඩාංග දෝෂයකි, වෛරස ආසාදනයකි. ඔව් ඉහත සියල්ලම. හරිද? මේ දෘඩාංග දෝෂයක් කියන්නේ කේබල් හෝ ඒවා වැඩ ගන්න නැති වෙන්න පුළුවන්. වෛරස් ඉන්ෆෙක්ට් එකක් වෙච්ච නිසා සමහරට වැඩ ගන්න බැහැ. මෘදුකාංග දෝෂයක් කියන්නේ මොකද්ද? ඩ්‍රයිවර් software එක දාලා නැත්නම් network එක ඒක ගන්නෙත් නැති වෙන්න පුළුවන්. ඊළඟට පරිගණකයක් බල ගැන්විය නොහැකි අවස්ථාවක විදුලිය ලැබේදයි පරීක්ෂා කිරීමට ඔබට සිදුවේ. එවැනි අවස්ථාවක මුලින්ම ඔබ කළ යුත්තේ මොකද්ද? අනිවාර්යෙන්ම අර මම කලින් කිව්වා වගේ ප්‍රධාන විදුලි සැපයීමෙන් විදුලිය විසන්ධි කරන්න ඕනේ මුලින්ම ඒක පරීක්ෂා කරන කලින්. පහත දැක්වෙන උපාංග අතරින් පරිගණකයේ USB කෙවෙනිය භාවිතා කර පරිගණකයට සම්බන්ධ කළ නොහැකි උපාංගය වන්නේ මොකද්ද? USB port එකකින් සම්බන්ධ කරන්න බැරි මොකද්ද? සංදර්ශක මොනිටරයක් USB port එකේ සම්බන්ධ කරන්න බෑ. පරිගණකයට රූපවාහිනියක් සම්බන්ධ කරන්න නම් සුදුසු වඩාත්ම මොකද්ද? HDMI කෙවෙනිය. පරිගණකයට සංදර්ශකයක් සම්බන්ධ කළ නොහැක්කේ මොකද්ද? අර මේ පස්වෙනි ප්‍රශ්නේම අනිත් පැත්තට අහලා තිනවා. මොකද්ද? DVI, VGA, HDMI තුනම පුළුවන්, USB එක බෑ.
ඊළඟට ඔබේ පරිගණකයේ පැතුරුම් පත් යෙදු මෘදුකාංග විවෘත කිරීමට නොහැක. හේතු විය හැක්කේ වෛරස් ක්‍රියාකාරකමක්, පැතුරුම්පත් මෘදුකාංගයේ නරක් වීම, කරප්ට් වෙලා නොමිලේ අත්හදා දාලා තිබිච්ච කාලේ ඉවර වෙලා. එහෙම නැත්නම් මේ තුනෙන් මොකක් හරි වෙලා. ඔව්. D ඔය තුනෙන් ඕනම එකක් වෙන්න පුළුවන් කියලා අපිට ගන්න පුළුවන්. ඊසාටා කෙවෙනිය යොදා ගන්න ලබන්නේ මොකක් සම්බන්ධ කරන්නද? ඔව්. බාහිර ආචයන උපාංග සඳහා. අන්තිම එක. පරිගණකයට සම්බන්ධ කරන ලබන බොහෝ උපාංග ඒවට ආවේනික වූ විවිධ කෙවනියා සම්බන්ධ කිරීම මුල් කාලේ සිදුවත් තාක්ෂණයේ දියුණුවත් එක්ක අද කාලේ ගොඩක් පොදු උපාංග කෙවනියක් එක්ක සම්බන්ධ වෙනවා. ඒක මොකද්ද කියලා අපෙන් අහන්නේ. මොකද්ද? USB. එහෙනම් පුතේ අපිට નિયમિત දෙවන පාඩමත් ඔන්න අවසන් කරා. අපි ඊළඟ පාඩමෙන් නැවතම යමු. ආයිබෝවන්.